අයිබෝවන් මේ සෙනසුරාදා රාත්‍රිය ඔබ බොහෝ දිනක් net FM රේඩියෝ වටා එක්රැස්ව දහමෙහි ශ්‍රවණය සඳහා සිත් පහදවාගෙන ඉන්න වේලාව සෙනසුරාදා සිත්නෙත් අසපුව අදත් අපි ආරම්භ කරන්න සූදානම් වන මොහොතේ අපි ආරාධනා කරනවා රාත්‍රී 9 වනතුරු ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට FM 95න් FM 94.8න් net FM රේඩියෝ ශ්‍රවණය කරන්න. ඒ වගේම අපි දන්නවා ලෝපුරා සිටින බොහෝ දිනකොත් මේ වන විට www.netfm.com වෙබ් අඩවිය ඔස්සේ net FM රේඩියෝව ශ්‍රවණය කරනවා කියලා ඒ සෙනසුරාදා සිත්නෙත් අසපුව අහන්නට සූදානම් වෙලා ඉන්න මොහොතේ අපි සඳහන් කරන්න ඕනේ අද සිත්නෙත් අසපුව සඳහා දායකත්වයේ පොල්ගහවෙල මෝරුගම් පදිංචි ඩී.ඒ. රොමිල් නෝනා මෑණියන් විසින් ඒ දායකත්වයේ මතින් අපි අදත් ආරාධනා කරන්නේ ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිත්නෙත් අසපුවේ අද පළවෙනි පැයට නියමිත ධර්මානුශාසනාව සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙනවා පොල්ගහවෙල මෝරුගම පදිංචි ඩී.ඒ. රොමෙල් නෝනා මෑණියන් විසින්. ඉතින් ඇත්තන්ගේ දායකත්වයේ සත්තරමුණු සඵල වෙන්නට කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරනවා. දායකත්ව අරමුණු දේශනාව අවසානයේදී සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක් සියලු දෙනාටම සැලසේවා කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කුසලය කියන වචනය අපි කොතෙකුත් අහලා තියෙන වචන අතරේ වචනයක්. මේ කුසල් වඩනවායි කියනකොට මිනිස්සු ජීවිතේ ගොඩක් කලාවට හිතනවා මේ දැන් දස කුසල් කියනකොට ප්‍රාණඝාත වැළකීම ආදී කුසල ධර්මයන් පිළිබඳව මිනිස්සුන්ගේ හිතට එන්නේ කුසල් වඩනවා කියන්නේ පින් කරනවා වගේ, සිල් රකින්නවා, පින්කම් වල නියැලෙනවා කියන හැඟීමක් කුසල් වඩන්න කියන වචන කියනකොටම ඇහෙනවා. ඇත්තටම මේ කුසල් උපදව ගන්න තියෙන දෙයක් පින්වත්නි. කුසලස්ස උපසම්පදා, මේ කුසල් උපද්ද ගන්න තියෙන දෙයක් ජීවිතේ. මේක මනසින් කරන්න තියෙන දෙයක් කියන එක ගැන බොහෝ දෙනා හිතනව අඩුයි. අපේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා අලුතෙන් අවුරුද්දක් ලබනකොට මිනිස්සු කරන ආශිර්වාද ප්‍රාර්ථනාව වෙනුවෙන් සිත්නෙත් අසපුවේදී අපි ඔබට කියලා තියෙනවා, කිරි කියද්දී පැණි කියද්දී තියෙන මුල් ලකුරු අරගෙන අපි කුසල් පින් කියන වචන දෙක ඒ වෙනුවට යෝජනා කරා. කුසලෙන් පිනෙන් ඉතිරේවා කියන ආශිර්වාදය අපි සමහර වෙලාවට මේ වසරක් උදා වෙන තැන මිනිස්සු කිරියෙන් පැණියෙන් කියද්දී අපි කුසලෙන් පිනෙන් ඉතිරෙන්නට කියලා සෙත්පතල ආශිර්වාද කරලා තියෙනවා. පින්වත්නි, මේ කුසලෙන් හිත වැඩෙන්න ඕනේ කියනකොට මිනිස්සුන්ට එන්නේ සාමාන්‍යයෙන් ඔය පන්සලකට ගිහිල්ලා පහන් පත්තු කරලා ධර්ම දේශනයක් එහෙම අහලා බෝධි පූජාවක් කරලා දන් දීලා මේ වගේ හැඟීම්. නමුත් මේ කුසලය වඩනවා කියන එක පින්වත්නි ඊට වඩා බොහෝම හිතන්න ඕන දෙයක්. අපි
ඒ පිළිබඳවත් ඔබට විශේෂ අවධානයක් යොමු කරමින් අද දවසේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන වටිනා මාතෘකාවක්. ඇත්තටම අද මේ කතා කරන අනුශාසනය තුල පින්වත්නි ඔබට ඔබේ ජීවිතයේ ගොඩාක් හිතසුව පිණිස හේතු වෙන වටිනා කරුණක් සරලව සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් හිතන්න ඔබ මේ සතෙක් මරණ එක, හොරකමින් වළකින එකම, ඒ වගේ සීලය තුල හික්මෙන එකම මේ බුද්ධ ශාසනය කරන්න තියෙන ප්‍රධාන කුසලය කියලා ඔබට හිතෙනවා නම් ඔබ හිතන්න පින්වත්නි මේ බුද්ධ ශාසනය නැති කාලෙටත් සත්තු මැරීමෙන් වළකින අය ඉන්නවද නැද්ද කියලා. බුද්ධ ශාසනය නැති කාලෙටත් හොරකම් වලින් වළකින අය ඉන්නවද නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් සක්විති රජවරු පවා ධාර්මිකව රාජ්‍ය පාලනය කරමින් ප්‍රාන්ත රජවරුන්ටත් ධාර්මිකව රජකම් කරන හැටි උගන්වනවා. අනුශාසනා කරනවා. එතකොට ඒ කාලේට මිනිස්සු අතරේ ධාර්මික රටවැසියෝ බිහි වෙනවයි කියනවා. එතකොට ඔබ බුද්ධ ශාසන නැති කාලවල ඕනතරම් මේ වගේ බෝසතාණන් වහන්සේගේ ජීවිත කතාම අහලා ඇති. උන්වහන්සේ ඕනතරම් කුසල් පුරුදු කරා බුද්ධ ශාසන නැති කාලවල පවා. උන්වහන්සේ විවිධ විදිහට දන් දීලා තියෙන, නොඑක් විදිහට සීලය ආරක්ෂා කරන අවස්ථා තියෙනවා ශාසන නැති කාලෙත්. ඒතර බෝසත්වරු විතරක් නෙමෙයි. දැන් ඔබ මෙහෙම හිතන්න වර්තමානයේ පින්වත්නි මේ ලෝකේ බුද්ධ ශාසනයක් ගැන දන්නේවත් නැති රටවල් තියනවද නැද්ද? අද වර්තමානයේ ගත්තට පස්සේ බෞද්ධයෝ කියලා කියන අයට එහා ගිහිල්ලා බෞද්ධ කියන නාමයක් නැති, බුද්ධ ශාසනයක් ගැන සමහරවිට දන්නේවත් නැති අය ඉන්න මේ ලෝකේ අදටත් වර්තමානයේ ඉන්නවා. සත්තු මරණ එකට අකමැති අය. සත්තුන්ට ආදරය කරනවා. හැබැයි ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයි. ඒගොල්ලන්ට මේ සිල් රකින්න ඕනේ කියලා නෙමෙයි. ඒගොල්ලෝ සත්තු කෙරෙහි තියෙන කරුණාව දයාව නිසා සත්තු මරණකින් වැළකීලා. කොහොමින් හරි ප්‍රාණඝාතයෙන් දැන් වැළකීලානේ. ප්‍රාණඝාතයෙන් වළකින තැන යම් කුසලයක් සිද්ධ වෙනවා. ඒක පින්වත්නි සතුන් කෙරෙහි දයාවක්, කරුණාවක්, අනුකම්පාවක් ඇති වෙලා සතා මරණකින් වැළකුණාද එතන කුසලයක් නැත්තේ නෑ. එතන කුසලයක් තියෙනවා. ඒතර මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා අපිට ඕනේ අනුන්ගේ දේවල් කියලා හොරකම් කරන්නේ. දැන් සමහර රටවල් තියෙනවා කාගේ හරි දෙයක් කොහේ හරි දාලා ගියත් ඒකේ නාම ආයි කොයි වෙලේ හරි ඇවිල්ලා අරගන්නකම් ඔහේ තියෙනවා. එහෙම දැක්කා කියලා අනුන්ගේ දෙයක් ගන්නෙ නැති රටවල් තියෙන ඕන තරම්. මිනිස්සු ඉන්නවා එහෙම. අපි සමහර රටවල් වල දැකලා තියෙනවා මේ ලංකාවේ වගේ තාප්ප ගහගෙන තාප්ප රෝල ගේට් දාලා CCTV දාලා මිනිස්සු එහෙම හිර වෙලා නැතුව ගෙදරට කිසිම තාප්පයක් නැහැ. සමහර ලාවට දැන් ඕස්ට්‍රේලියාවේ මට මතකයි අපේ ධර්මදේශන සංවිධානය කරන සමහර මහත්තුරු ඇතැම් වෙලාවට අපිට කියලා තියෙනවා සයින්හස සමහර වෙලාවට තාප්පේ නෙමෙයි අපි මේ දොරවලුත් නිකන් ඇදලා වහගෙන යන්නේ ලොක් කරන්නේ නැතුව යන අවස්ථා තියෙනවා කියලා. එතකොට පාරත් එක්කම ගේ මිදුලෙන් විවෘතයි, කිසිම තාප්පයක් වැටක් කිසි දෙයක් නැතුව එහෙම ගෙදර පින්වත්නි දොරත් නිකම්ම වහලා යනවා ලොක් කිරීමක් නැතුව. එහෙම රටවල් තියෙනවා. එතකොට සොරකම කියන එකට මිනිස්සු සමහරව පුරුදු වෙලා තියෙනවා. බෞද්ධ කියන අයත් සමහරව ඉන්නවා බෞද්ධ නොවන අයත් හොරකම් කරන්නේ නැති. ඒතර ඔබ නිකන් හිතලා බලන්න බුද්ධ ශාසන නැති කාලෙට සහ මේ බුද්ධ ශාසනේ තියෙන කාලේ වුණත් ශාසනය තුල කරන වඩන ප්‍රතිපත්තියක් හැටියට නොසිතාම සිල් රකින්න මිනිස්සු ලෝකේ නම් ඉන්නවා. එහෙනම් ඔබ හිතන්න පින්වත්නි ඔබට බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච වෙලාවේ කුසල් වඩනවා කියලා ඔබ කරන්නේ ප්‍රාණඝාත, හොරකම් ආදීන් වැළකීන එක විතරක් නම් ඒකනම් අපිට මෙතන කරන්න තියෙන ප්‍රධානම දේ. එහෙමනම් ඔබ හිතන්න බුද්ධ ශාසන නැති කාලෙටත් ඔය ටික කරනවා නම් ශාසනය ලැබිච්ච එක කිසි වෙනසක් නැහැ නේ පින්වත්නි. අපිට මෙතන වෙනසක් තියෙන්න ඕනේ. ඒ වෙනස මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපි කුසල් වඩනවා කියන එක පින්වත්නි ඊට එහා ගිය හරයක් මේකේ තියෙනවා.
සරල වචන තුනකින් කිව්වොත් සතියයි වීරියයි ප්‍රඥාවයි යම් කිසි කෙනෙකුගේ හිතේ වඩනවා නම් අන්න ඒ වඩන සිත තමයි කුසලයේ තුල පිහිටලා තියෙන සිත. සරල වචන තුනකින් කිව්වේ මං. සතිය කිව්වේ සම්මා සතිය පින්වත්නි. වීරිය කියලා කිව්වේ සම්මා වායාම. නුවණ කියලා කිව්වේ ප්‍රඥාව කියලා කිව්වේ සම්මා දිට්ඨිය. මේ ධර්ම තුන අපිට කොයි මොහොතක හරි හිතේ වැඩෙනවා නම් එතන පින්වත්නි කොහොමත් සතෙක් මැරෙන්නේ නැහැ. එතන කොහොමත් හොරකමක් වෙන්නේ නැහැ. එතන කොහොමත් අනෙකුත් ශික්ෂාපද බිඳෙන්න හේතු වෙන කිසිම කාරණයක් වෙන්නේත් නැහැ. මොකද ඒ සිහිය, වීරිය, නුවණ කියන ධර්ම තුන ඇතුලේ හිතන්න බැරි විදිහට පින්වත්නි මුළු බෝධිපාක්ෂික ධර්ම සියල්ලම වැඩෙනවා. එච්චරටම හරි ප්‍රබලයි මේ ධර්ම තුන. යමෙකුට මේ ධර්මයන් යම් අවස්ථාවක තියෙනවා නම් ඒ කෙනාගේ මනසේ දියුණු කරන්න පුළුවන් විදිහට අවබෝධයක්, ඒ අවබෝධය තියෙන කෙනා දන්නවා පින්වත්නි සිහිය කොහොමද ඇති කරගන්න ඕනේ, කොයි වෙලාවටද, කොහොමද වීරිය කොහොමද තියාගන්න ඕනේ, ප්‍රඥාව කොහොමද තියාගන්න ඕනේ. ඔබ පින්වත්නි කුසල් වඩනවා කියන වචනය ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න කොහොමද සිහිය වඩන්නේ කියන එක ගැන. ඔබට කුසලයේ වඩන හැටි ඉගෙන ගන්න නම් ඔබ හොයන්න කොහොමද වීරිය ඇති කරගන්නේ කියන එක ගැන. ඔබට මේ කුසලයේ වඩන්න අවශ්‍ය නම් ඔබ මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ කුසල් වඩනවායි කියලා හිතනවා නම් ඔබ හොයන්න ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන. මේ තුන වඩන්න පුළුවන් කෙනා හැම වෙලාවෙම මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පියවරෙන් පියවර ඉස්සරහට යනවා. මේ තුන වඩනවායි කියන්නේ පියවරෙන් පියවර ඉස්සරහට යනවා. එච්චරටම මේ තුන හරි ප්‍රබලයි. ඒතර පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා දිහා බලද්දී මේ හැම ධර්මයකම තියෙනවා සාපේක්ෂව උස්මිටිකම්. දැන් මේ හිත පුරුදු කරන කුසල් වඩන කෙනෙකුට ඔය සිහිය, වීරිය, නුවණ තියෙනවා නම් ඒ වෙලාවේ යාගේ හිතේ පින්වත්නි ඉන්ද්‍රිය ධර්මම වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය. හිතක මෙන්න මේ ඉන්ද්‍රිය ටික පුරුදු කරන්න පුළුවන් නම්, සද්ධාව වැඩෙනවා නම්, වීරිය වැඩෙනවා නම්, සිහිය වැඩෙනවා නම්, සමාධිය වැඩෙනවා නම්, ප්‍රඥාව වැඩෙනවා නම් මේ ධර්ම ඔක්කොම පින්වත්නි ඒ කෙනාගේ ධර්මාවබෝධයේ ඉස්සරහට යන්න කුසල් වැඩෙන හිතක් හැටියට කියන්න පුළුවන්. මේ ධර්ම ටික තියනවා කියන්නේම කුසල් වැඩෙනවා. මේව පින්වත්නි මේ කොහොමද හදාගන්නේ මේ 17 කල්පනා කරන්න හරි අමාරුවෙන් ලොකුවට හිතන්න එපා. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කිසි තැනක කුසලයේ වැඩෙන විදිහට ගලප ගන්න ඕන නම් මේ සමාජේ පේන දේවල් එක්ක, මේ සමාජයේ ඔබට ඇහෙන දේවල් එක්ක, නහයට, දිවට, කයට දැනෙන දේවල් එක්ක, හිතට හිතෙන දේත් එක්ක මේ ටික පටන් ගන්න පුළුවන්. දැන් අපි පින්වත්නි ධර්ම දේශනාවට වඩින අතරේ නිකමට හිතන්න ඕන දකින්නවා සිංගමන යන කෙනෙක්. දැන් මේ සිංගමන යන කෙනා දකිද්දී අපි හිතමු ඒ කෙනාගේ ජීවිතේ දැන් ඕනතරම් අපිට මග මේ මැදිරියට වඩින අතර මුණ ගැහුණා. ඒකයි මම කියන්නේ. දැන් ඒ කෙනා දකින්න තැනත් ඔබට පින්වත්නි මේ සසර තුල තමානුත් මේ විදිහට ඉපදිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සිතන්න කියපු අවවාදයක් තියෙනවා. සිංගමන යන කෙනෙක් දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ මමත් මේ විදිහට අන්ත අසරණ වෙලා මේ සසරේ ඕන තරම් ඉපදිලා තියෙනවා මේ සුගතියෙම. දැන් මේ හිඟමන යන කෙනා කියන්නේ සුගතිය කෙනෙන්නේ. එතකොට මහා සැප සම්පත් විඳින සුඛෝපභෝගීනේ අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන අයත් මේ ජීවිතේ අපි ඔබ හැම දිනාටම මට ඔබට මුණ ගැහිලා තියෙනවා. ඒතර ඒ අය දකින්න කොටත් හිතන්න කියනවා රජෙක්, සිටුවරයෙක්,
මහා දන කුවේරයෙක් දකින්නකොටත් බුදුරජාණන් වහන්සේ වදාළේ හිතන්නේ කියලා මේ සසරේ මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා අපිත් ඔය ඔක්කොම කරලා තියෙනවා. එතකොට දැන් මිනිස්සුන්ට තියෙනවනේ හීනමාලිගා අතරේ තියෙනවා අර එහෙම මෙහෙම කියලා අපි හදාගත්ත ලෝකයක්. බලාපොරොත්තු වෙන ලෝකයක් තියෙනවා. හැබැයි ඔබ ඔය බලාපොරොත්තු වෙන හැම ලෝකෙම පින්වත්නි මේ ජීවිතේ කෙසේ වෙතත් ඔබ මේ සසර ඕන තරම් ඔය බලාපොරොත්තු වෙන ගොඩනගන්න සිහිනමවන ලෝක ඕන තරම් ගොඩනගලක් තියෙනවා බිඳ දමලක් තියෙනවා. එතකොට මේ ජීවිතේ මේ පේන ඕන දෙයක් එක්ක ඔබට බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්න පුළුවන් පින්වත්නි. මගේ බුදුරජාණන් වහන්සේ මට මෙහෙම කියලා තියෙනවා මේ අය ගැන මෙහෙම හිතන්න කියලා තියෙනවා. ඔබ දන්නවද පින්වත්නි බුදුරජාණන් වහන්සේව සිහි කරන්න සිඟමන යන කෙනා දැක්කත් ඇති. එතකොට එයාගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඕනම ධම් කරුණක් ඔබ මේ ධර්ම දේශනාවක ශ්‍රවණය කරන ඕන ධර්ම කරුණක් ඇහෙනකොට ඔබට පින්වත්නි ශ්‍රද්ධාව ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව ඇති වෙන තැනත් යම්කිසි සිහියක් උපදිනවා. යම්කිසි විදිහකට එතනත් වීරියක් උපදිනවා. යම්කිසි විදිහකට එතන සමාධිමත් සිතකට යම් පියවරක් එනවා. ශ්‍රද්ධාවෙන් හිතේ යම් සමාහිත වෙන්න අවශ්‍ය නීවරණ යටපත් කර ගැනීමකට යන්න අවශ්‍ය නම් පුළුවන් පින්වත්නි. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන කෙනාට උන්වහන්සේ වදාළ මේ ලෝකයේ යථාර්ථය ගැන, ධාතු ගැන, ආයතන ගැන, ස්කන්ධ ගැන විමසනවා නම්, පටිච්චසමුපාද ගැන සිහි කරනවා නම්, එයා එතනත් ප්‍රඥාව වැඩෙන ධර්මයක් වගේම ශ්‍රද්ධාවත් වැඩෙනවා බුදුරජාණන් වහන්සේ නේද මේව අවබෝධ කරේ කියලා සිහි කරද්දී. එතකොට මේ ජීවිතය තුළ යමෙක් අපි හිතමුකෝ ධර්ම මනසිකාරයක් මොන විදියෙන් හරි කරනවා කියලා. ඔය ධර්ම මනසිකාරය කරන තැන අසිහි ඇති වෙලා නැත්තම් සමහරලාට ධර්ම මනසිකාරය තුලම සමහරව දන්නේම නැතුව අසිහියට යන අවස්ථා තියෙනව නැතුව නෙමෙයි. ඒක එතකොට ධර්ම මනසිකාරයෙන් බැහැර වෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරයට හැරෙනවා. දැන් අපි කියමු ධර්ම මනසිකාරයක් කර ඉන්න කෙනෙකුට නුවණින් කරුණු වැටහෙනකොට මෙයාට එනවා මාන්නයක්. දැන් මට මේව තේරෙනවා. දැන් මම මේව දන්නවා. මේ මං ඇසුරු කරන අයට වැඩිය දැන් මම මේව දන්නවා. මට දැන් මේ කරුණු තේරෙනවායි කියන එක ඇතුළේ එනවද මෝහයක්. ඒ මෝහය විසින් පින්වත්නි ආපහු මෙයාව අසිහියට දානවා. ඒ මාන්නේ තුල තියෙන මෝහයක් අසිහියට දානවා. ඒතර ධර්මඥානයක් ඇති කරගන්න ධර්ම මනසිකාරය කරද්දී සිහියත් එක්ක කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඔන්න ඔය සිහිය වැඩෙනවා නම් ධර්ම මනසිකාරය කරන තැන ඔබේ කුසල් වැඩෙනවා. දැන් මේ ජීවිතය තුළ ඔබ කරන්න ඕනේ මේවා. එතකොට මේ ධර්ම මනසිකාරය කරන කෙනාගේ හිත රාගෙට වැටෙන්නේ නැහැ, ද්වේෂයට වැටෙන්නේ නැහැ, මෝහයට වැටෙන්නේ නැහැ. වීරියක් එනවා. එතකොට මේ සිහියයි වීරියයි කියන දෙකත් එක්කම පින්වත්නි මේ විමසන මානසිකාරය කරන ධර්ම කරුණු ගැන අවබෝධයක් එනවා. ඒකට කියනවා ප්‍රඥාව. ඔන්න ඔය සතියයි වීරියයි ප්‍රඥාවයි කියන ධර්ම තුන කෙනෙකුට ජීවිතේ නිතරම හැමතිස්සෙම දවසේ පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් එයා පින්වත්නි කොයි වෙලාවෙ හරි භාවනාවකට වාඩි වෙනකොට බොහොම ඉක්මනට හිත සමාධිමත් කරගන්න යාට ශක්තිය තියෙනවා. මම ඔබට පොඩි උපමාවක් කියන්නද මෙහෙම. දැන් හිතන්න සමහර වාහන තියෙනවා. ඒ වාහනේ බැටරිය පින්වත්නි හරියට charge වෙන්නේ නැහැ. බැටරි එක charge වෙන්නේ නැහැ. හරි අමාරුයි බැටරිය පණ ගන්න. අන්න ඒ වගේ දුර්වල බැටරි එකක් තියෙන වාහනයක් හරි පහසුවෙන් ඉක්මනට පණ ගන්න ස්ටාර්ට් කරගන්න අමාරුයි. ඔබ හිතන්න හොඳ බැටරි එකක් තියෙන බොහොම ඉක්මනින් ස්ටාර්ට් වෙන වාහනයක් තියෙනවා. අන්න ඒ වාහනය වගේ තමයි සිහිය වීරිය ප්‍රඥාව නිතර හිතේ පුරුදු කරන කෙනා. එයා භාවනාවකට වාඩි වුණාට පස්සේ අර වාහනේ ඉක්මනට ස්ටාර්ට් වෙනවා වගේ එයාගේ හිතේ පින්වත්නි ඉක්මනින්ම සමාධි වලට ධානය වලට එයාගේ හිත ගෙනියන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ ගෙවනකොට ඇහැට පේන දේවල් තුල උනත් සිහිය පුරුදු කරන කෙනා
හොඳ ශක්තිමත් බැටරි එකක් වගේ. එතකොට වීරිය හිතේ පුරුදු කරන දැන් සිහිය තියෙන තැන වීරිය තියෙනවා. සිහිය තියෙනවා කියන්නේ කිසිම කතාවක් නැහැ, වීරියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. එතකොට සතිය තියෙන තැන දැන් ගොඩක් වෙලාවට අපිට නොහිතුණාට මේ සතිය තමයි නැති වෙලා යන්නේ. ඒක මම කිව්වේ ධර්ම මනසිකාරය කර කර ඉන්න තැනත් සතිය නැති වෙලා අන්තිමට සමහර වෙලාවට පින්වත්නි ධර්ම කරුණු තුලම තව කෙනෙක් ගැන ගැටීම් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබ මෙහෙම හිතන්න. වර්තමානයේ අපිට හිතන්න බැරි තරම් මහ වේගෙන් අධර්මවාදීන් බිහි වේගෙන යනවා. අධර්මවාදීන් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ නිවන් මඟ විකෘති කරලා නිවනට යන මාර්ගය විකෘති මාර්ගයක් විදියට පෙන්නලා මිනිස්සුන්ව මුලා කරනවා. දෙව් මිනිස්සුන්වම මුලා කරනවා. ඒ වගේ අධර්මවාදීන් වර්තමානයේ සෑහෙන බිහි වෙනවා. අවාසනාවට පින්වත්නි කිසිම වගක් විභාගයක් නැතුව මේ කාලේ අපි දකිනවා අධර්මවාදීන් වැඩි දවසක් නැතුව මහාන වෙලා බොහොම සුළු අවුරුදු ගානකින් ආයි තව ගෝලියෝ හදනවා. මොකද එයාලට ඕනේ එයාලගේ මතේ පුළුවන් තරම් ව්‍යාප්ත කරන්න. සමහර විට ඔවුන් හිතාමතා ඒ අධර්මයේ වැළඳගෙන තියෙන්නේ. සමහර විට ඔවුන්ට ඒ වගේ යටි සැලසුම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕම් මුලා වෙලා වෙන්න පුළුවන්. මේ සසරේ කෙනෙක්ව මුලා කරනවා නම් නිවන් මාගේ ඒ මුලා කරන කෙනා කර්ම විපාකයක් විදිහටම මුලා වෙනවා. දැන් ඔබ හිතන්න අධර්මවාදී මතයක එල්බගත්ත කෙනෙක් සමහරලාට ඒකෙන් ගලවන්න අපි කොච්චර උත්සාහ කරත් බැරි වෙන අවස්ථා තියෙනවා. නොහිතුණාට පින්වත්නි මේ පුද්ගලයා කර්ම විපාකයක් විදිහටම වර්තමානයේ අධර්මවාදී මතයකට අහු වෙලා වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට පේනවා මේ වගේ අධර්ම මත පතුරවන සමහරු ගෝල බාලයෝ හදලා බොහොම අඩු වයසකින් මහාන ජීවිතේ ගෝල බාලයෝ හදලා ඒ ගෝලයෝ ආයෙත් තමන්ගේ අධර්ම මත පතුරමින් ඒ අය තවත් ගෝලයෝ හද යනවා. මේක වේගෙන් ව්‍යාප්ත වෙනවා. අවුරුදු 5ක 10ක අතර කාලයක් ඇතුලේ සෑහෙන මේ ව්‍යාප්තිය වෙලා තියෙනවා මේ වෙනකොට. අවුරුදු 100ක් විතර යනකොට පින්වත්නි මේ නිවන් මඟ හොයන්නවත් බැරි තරම් සෑහෙන විකෘති වෙලා තියෙවි. ඒ නිසා ධර්ම මාර්ගය තුල පින්වත්නි අප්‍රමාදී වෙන්න ආය අමුතුවෙන් කියන්න ඕන කාලයක් නෙමෙයි මේක. මොකද අපි මැරිලා ආපහු මේ ජීවිතේට එනකොට අපි මේ ජීවිතේ ධර්මේ පුරුදු පුහුණු කළොත් විතරක් අපිට මතක් වෙලා එයි අපි මේ අහපු දේශනා. නැත්තම් මේ දේශනා විකෘති වෙලා හොයාගන්න තමාරු වෙයි. එච්චරටම විකෘති වෙවි යනවා. දැන් මම ඔබට කියන්නේ මේකයි. වර්තමානයේ ධර්ම මාර්ගේ වඩන්න හිත පුහුණු කරන්න ඕන කියලා උත්සාහයෙන් ධර්මයේ ඉගෙන ගත්ත අයට වෙන්නේ මොකද්ද? අර අධර්මවාදීන්ගේ මත ඇහෙනකොට ඒ අධර්මවාදීන්ගේ දේශන ඇහෙනකොට ඔන්න තරහ යනවා. හිතේ නිකන් අර පුපුරු ගහන අර කියන්නේ ඇඟේ මාළු නටනවා වගේ කියලා හිතෙත් මාළු නටනවා. එනවා මහ පුදුම වෛරයක්. සමහරලාට කටින් පිට වෙනවා මහා අසභ්‍ය වචන. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කුසලයේ වඩනවා කියන්නේ සිහියෙන්, වීරියෙන්, ප්‍රඥාවෙන් මේ හිත ගෙනියන එක. දැන් අර අධර්මවාදියාගේ මතය ඇහෙනකොටම ඒ තුල තරහක් උපදිනවා නම් එතනත් සතිය නැති වෙලා, එතනත් වීරිය නැති වෙලා, එතනත් එයාගේ ප්‍රඥාව නැති වෙලා. පින්වත්නි වීරියයි සිහියයි ප්‍රඥාවයි කියන තුන ඒ විදිහට අධර්මවාදීකුගේ දේශනයක් ඇහිච්ච තැන නැති කරගත්තා කියන්නේ මේ ධර්ම මාර්ගේ තේරුම් ගත්ත මිනිස්සයත් පින්වත්නි ඒ ධර්ම මාර්ගේ වඩන්නේ නැහැ කියන එකයි. ඒ ධර්මයේ වඩන්නේ නැති තැන මොකද වෙන්නේ? එයා ද්වේෂයෙන් අසිහිය ඇති කරගෙන වීරිය නැතුව කුසීතකමින් ඔය කුසීතකම කියන අපි හිතන නිදා ගන්න එක කියලා නෑ පින්වත්නි. කුසීතකම කියලා කියන්නේ වීරිය නැති ඕනෑම තැනකට මේ කුසීතකම කියන එක පාවිච්චි කරතයි. කොටින්ම ඔබ හිතන්න කාට හරි හිතට ආපු ද්වේෂය නිසා අධික තරහට කාට හරි කෑක් ගහගෙන යනවා කුණුහරුපෙන් බැනගෙන. ඔබ දන්නවද මේ මොහොතේ පුද්ගලයා කුසීතයි. ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ වීරිය නෑ කියන තැනම වීරියට ප්‍රතිවිරුද්ධ වචනේ කුසීතකම. කුසීතයි.
කවුරු හරි කෙනෙක් රාගසිතින් රාගෙට යටපත් වෙනවා. රාගෙට අහු වෙනවා. ඒ රාගෙට අහු වෙච්ච තැන තියෙන කුසීතකම. එතකොට මේ කුසීතකම කියන්නේ මේ ඈලි මෑලි වෙලා නිදාගන්න එක විතරක්ම නෙමෙයි. ඈලි මාලි වෙලා නිදාගන්න එකත් කුසීතකම. හැබැයි ඒක විතරක් නෙමෙයි පින්වත්නි. එතකොට ඔබ කොටින්ම හිතන්න මේ හිතේ උද්දච්චයෙන් විසිරීලා ගියපු තැනත් ඒ විසිරිච්ච සිත විසිරෙනවා කියන්නේ හිත පිටතට විසිරෙනවා. හිත ඇතුළට ඇකිලෙනවා කියන්නේ ලීන වෙනවා. මෙන්න මේ ලීන වෙච්ච තැනත් වීරිය නැහැ. විසිරිච්ච තැනත් වීරිය නැහැ. එතකොට හිත පිටතට විසිරෙන තැනත් වීරිය නැත්තම් එතනත් කුසීතකම, ඇතුළට හැකිලිච්ච තැනත් ලීන වෙච්ච තැනත් වීරිය නැහැ කියන්නේ එතනත් කුසීතකම. එහෙනම් මේ හිත ඇතුළට ඇකිලිච්ච කතාව කියන්නේ තීන මිද්ද ස්වභාවය. ඒ ස්වභාවය විතරක් නෙමෙයි විසිරි ඉන්න තැනත් පින්වත් තියෙන කුසීතකම. එතකොට අර අධර්මවාදීකුගේ දේශනයක හිච්ච තැන තරහක් ඇති වෙනවා නම් ධර්මවාදියට ඒ ධර්මවාදියා ඒ මොහොතේ කුසීතෙක් වෙනවා. අර දේශනේ ඇහෙනකොට තරහ ඇති වෙන තැනම කුසීතෙක් වෙනවා. ඒකයි මං කියු පින්වත් ධර්මඥානෙ ඇති වුණත් සිහිය පුරුදු කරනවා කියන එක වෙනම කතාවක්. අන්තිමට එයා ධර්මඥානෙ නිසාම පහර ගහ දැන් මම දැකලා තියෙනවා ඇතැම් ධර්මයට ප්‍රිය කරගෙන ධර්ම මාර්ගයට ප්‍රිය කරගෙන ශ්‍රද්ධාවක් ඉපදිලා ධර්මයේ හොය ගිහිල්ලා ධර්ම ඉගෙන ගත්ත සමහර මුහුණු පොත් හදාගත්ත ඇතැම් තරුණ ළමයි ඉන්නවා. ඒ තරුණ පුතාලට තේරෙන්නේ නැහැ වර්තමානයේ වුන් අධර්මවාදීන්වම නිමිත්තක් කරගෙන දවසම කරන්නේ අධර්මවාදීන් කියන කරන ඒවා හොයා ඒ දේවල් වලට උසුළු විසුළු කර විහිළු කර පෝස්ට් හදා ඉන්නවා. දවසම කරන්නේ මේක. ඔවුන්ට තේරෙන්නේ නැහැ අපි ඔවුන් ගැනත් අනුකම්පාවකින් දකින්න ඕනේ පින්වත්නි. ඔවුන් හෙව්වේ ශ්‍රද්ධාවෙන් ධර්ම මාර්ගයේ කුසල් වඩන්න හෙව්වේ. නමුත් අද වෙලා තියෙන ඔවුන්ටම තේරෙන්නේ නැති විදිහට සිහියෙන් පිට ගිහිල්ලා කෙනෙකුට හිතේ ඉතින් ඒවා ගැන අපි අමතක කරොත් එහෙම කොහොමද මේ ධර්මය රකින්නේ? පින්වත්නි ඔබට ධර්මය රකින්න ඕන නම් ඔබ සිහිය වඩන්න. ඔබට ධර්මය රකින්න ඕන නම් ඔබ වීරිය වඩන්න. ධර්මය රකින්න ඕන නම් ඔබ ප්‍රඥාව වඩන්න. එතකොට ඔබේ හිතේ අධර්මවාදියා ගැන ද්වේෂයක් ඇති වෙච්ච තැන ඔබ ධර්මය රකින්නේ නැහැ. අධර්මවාදියාගේ අධර්මයේ යටපත් කරන්න උත්සාහය තියෙන්න ඕනේ. එහෙම නැති බෙලහීනය වෙන්න බෑ මේ ශාසනය තුල. හැබැයි පින්වත්නි ඒ උත්සාහය කියලා කියන්නේ ද්වේෂයෙන් පහර ගහ යන එක නෙමෙයි. අධර්මවාදියාගේ අධර්මයේ යටපත් කරන්න ධර්මවාදියා කටයුතු නොකර ඉන්නවා නම් ඒ ධර්මවාදියා මහා මේ බුද්ධ ශාසනයට කිසිම ආදරයක් ලෙන්ගතුකමක් නැති මිනිසෙක්. මේ ශාසනයට ආදරයක් තියෙන කෙනෙක් ධර්මය ආරක්ෂා කරන්න ඕනේ. ඒ ධර්මය ආරක්ෂා කරනවා කියන්නේ පින්වත්නි තමනුත් කුසලයේ රැකගෙන අන් අයවත් කුසලයට ගෙනෙමින් කුසල මාර්ගයේ වහන ඒවා යටපත් කරන්න කල යුතු දේ කරන එකයි. මෙන්න මේක තේරුම් අරගෙන නැහැ වර්තමානයේ බොහෝ දෙනා. ඉතින් කියනවා කුසල් වඩමු ශාසනය රකිමු වචන වලට සීමා වෙලා හරීම අවාසනාවන්ත විදිහට වචන වලට සීමා වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යටපත් වෙනවා පින්වත්නි දෙවිදිහකට. එක පැත්තක් තමයි ධර්මයට අධර්මයේ කලවම් කරලා ඒ අධර්මයේ මතු කර ධර්මයේ යටපත් කරන්න උත්සාහ කරන අධර්මවාදීන් නිසා එක පැත්තකින් ධර්මයේ යටපත් වෙනවා. අනිත් පැත්තෙන් ධර්මයේ යටපත් වෙන්නේ කොහොමද? ධර්මයේ මාර්ගය දන්න අධර්මවාදීන් මේ කුසල් වඩන්නේ නැතුව ඉන්න එක. ධර්ම මාර්ගේ තේරුම් ගත්ත අය වීරිය වඩන්නේ. ධර්ම මාර්ගේ තේරුම් ගත්ත අය සිහිය පුරුදු කරන්නේ. ධර්ම මාර්ගේ තේරුම් ගත්ත කෙනෙක් ප්‍රඥාව වඩන්නේ නැත්තම් ඇත්තට මෙතන හරියට තේරුම් අරගෙනත් නැහැ. මම තේරුම් ගත්තයි කියලා අදහස් කළේ පින්වත්නි මේ වෙලාවේ මම මේ ආයුෂ ටික තියෙන වෙලාවේ සතිය හැමතිස්සෙම හිතේ පුරුදු කරන්න ඕනේ කියලා හිතෙන කෙනා ඒක කරන්නේ නැත්නම් ඔබ නොහිතුවට එතන ධර්ම මාර්ගය මේ උතුම් වටිනා කල්යාණ වැට මේ උතුම් බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මකාදේව සූත්‍රයේදීත් වදාළේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද මේ ධර්ම මාර්ගයේ වඩන්නේ නැති කෙනා මේ කුසලයේ වඩන්නේ නැති කෙනා මේ බුද්ධ ශාසනයේ අන්තිම මිනිහා වෙනවා. ඒ කියන්නේ මෙතෙක්කල් පවත්වගෙන ආපු වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න උදව් කරන්නේ නැති කෙනෙක් වෙනවා. මේ හිත වඩනවා කියන්නෙම සම්මාදිට්ඨියෙන් සිහිය පුරුදු කරන එක වීරිය වඩන එක පින්වත්නි. ඒ තුල
දැන් ඔබට මම කිව්වා අර ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව කියන ධර්ම ටික අපි හැමතිස්සෙම හිතේ පුරුදු කරන්න ඕනේ මේ එදිනදා ජීවිතේ දකින හැන දේවල් එක්ක කියලා. මේක පුරුද්දක් කරගන්න. මිනිස්සු ජීවිතේ එක එක දේවල් වලට පුරුදු වෙනවා. සමහරු නාට්‍ය බලන්න පුරුදු වෙනවා. සමහරු සින්දු අහන්න පුරුදු වෙනවා. සමහරු නිදා ගන්න පුරුදු වෙනවා. සමහරු පොත් කියවන්න පුරුදු වෙනවා. ගේම් ගහන්න පුරුදු වෙනවා. එක එක ඒවාට පුරුදු වෙනවනේ. බුලත් පිට කන්න පුරුදු වෙනවා. ප්ලේන් ටි බොන්න පුරුදු වෙනවා. පුරුද්දක් ආවට පස්සේ ආය අමුතුවෙන් බලෙන් හිතන්න ඕනේ අරක පුරුද්දක් විදිහටම කරගෙන යනවා. දත් මදින්න අපි පුරුදු වෙලා. අතපය හොදන් දැන් බලන කොරෝනා කාලේ සැනිටයිසර් දාලා අත්වල විස බීජ හරණය කරගන්න. එහෙම නැත්නම් අත් සෝදන්න, මාස්ක් එකක් දාගෙන එළියට බහින්න මේ වගේ දේවල් අපි පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒක පුරුද්දක් විදිහට දිගටම ගෙනියන්න පුළුවන්. වැස්සක් එද්දි කුඩයක් අරගෙන එළියට බහිනවා කියන එක අපි පුරුද්දක් කරගෙන පින්වත්නි. ගෙදරින් එළියට බහිනකොට සෙරප්පු දෙකක් සපත්තු දෙකක් දාගෙන එළියට බහිනවා කියන එක පුරුද්දක් කරගෙන. ඒක පුරුදු වෙලා. ඇයි අපිට බැරි ඇහැට පේන දේවල් එක්ක සිහිය පුරුදු කරන්න? වීරිය පුරුදු කරන්න. ප්‍රඥාව පුරුදු කරන්න. මේක මේ හිතත් එක්ක කරන්න තියෙන දෙයක් නේ පින්වත්නි. ඔබ දැන් මේ වෙලාවෙ ඉන්නේ කොළඹ වෙන්න පුළුවන්. ඔබ හෙට ඉන්න පුළුවන් මාතර. ඒතර ඔබ සමහර පුරුදු වෙච්ච දේවල් ඔබට ඇතැම් තැන් වලට ගියාම කරන්න බැරි වෙනවා. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයි. ඔබ කොළඹ හිටියත්, මාතර හිටියත්, ගාල්ල හිටියත්, නුවර හිටියත්, අනුරාධපුර හිටියත්, යාපනයේ හිටියත්, ජපානයේ හිටියත්, ඕස්ට්‍රේලියාවේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, යුරෝපේ හිටියත්, කොහේ හිටියත් මේ පුරුද්ද හදාගත්තොත් එහෙනම් ඔබට ඒක කරන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙනම් සායනස කොයි අවස්ථාවලද සිහිය පුරුදු කරන්න තියෙන්නේ? සිහිය අවශ්‍ය කරන්නේ පින්වත්නි සිහිය නැති තැනටනේ. අසිහිය තියෙන තැනට තමයි සිහිය ඕනේ. අර අසිහිය බින්දලා සිහියට ප්‍රතිපාක්ෂික වෙච්ච අසිහියට පහර දෙන්න තමයි සිහිය ඕනේ. එතකොට මේ සිහිය උපදවා ගැනීමයි පවත්වා ගැනීමයි කියලා දෙකක් තියෙනවා. එතකොට සිහිය උපදවා ගැනීම කියන එක අපිට කරන්න ඕනේ අසිහියක් තියෙන තැන. සිහිය පවත්වා ගැනීම කරන්නේ සිහිය තියෙන තැන. එතකොට පින්වත්නි ඔබ අහනවා නම් කොතනදීද කරන්න ඕනේ? කොයි වෙලාවෙදිද පටන් ගන්න ඕනේ? කොහොමද පටන් ගන්න ඕනේ? මහා මුතු දෙයක් නැහැ. මේ හිතේ අසිහිය ඇති වෙන හැම තැනම ඔබට පටන් ගන්න අවස්ථාවක්. මේ හිතේ අසිහියක් ඇති වෙන හැම තැනම පින්වත්නි ඔබට වීරිය සිහිය උපද්ද ගන්න අවස්ථාවක්. ඔබ හිතන්න ඔබට තරහ ගියා. දැන් ඔබට හිතනවා තරහ ඇති වෙච්ච වෙලාව එකපාරට මට බෑ එහෙම සිහිය ගන්න ලේසියෙන්. අර තරහ ලේසියෙන් නැති වෙන්නේ. ඇයි? පුරුදු නෑ. පුරුදු වුණාට පස්සේ පින්වත් මේව නිකම්ම හුරු වෙනවා. පුරුදු නැත්තම් ඔබ කරන්න ඕනේ මොකද්ද? ඔබ කොහොම හරි වීරියක් කියලා එකක් තියෙන ඒකටනේ. මෙතන නිකන් සිහිය එන්නේ නෑ. නිකන් කඩෙන් මොන හරි බඩු ටිකක් සල්ලි වලට ටක් ගාලා ගේන තරම් ලේසියෙන් එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි ටිකක් තියෙනවා නම් ඕනලා ගිහලා මොනවා හරි ගන්න පුළුවන් කඩේකින්. ඒ වගේ වීරිය ගන්නත් බෑ, සිහිය ගන්නත් බෑ. මේවා පුරුද්දක් හැරෙට භාවිත බහුලීකත, යානිකතා, වත්තුකතා මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිතර මේවා බහුල වශයෙන් පුරුදු කරගන්න ඕනේ ඒවා. කුසල් වඩනවා කියන්නේ ඔන්න ඕක. නැතෝ මේ අපි කුසල් වඩනවා කියලා සත්තු මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව ඉමුගගා හිටියොත් එහෙම කවදාකවත් ඔබ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ නැහැ පින්වත්නි. මොකද බුද්ධ ශාසන නැති කාලෙත් සත්තු මරන්නේ නැතුව ඉන්නවනම්, බුද්ධ ශාසන නැති කාලෙත් හොරකම් කරන්නේ නැති අය ඉන්නවනම්, ඒ නැති ශාසනයේ වෙනසක් නැහැනේ. ශාසනයේ වෙනස තියෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම වඩන එක පින්වත්නි. සිහිය කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්. වීරිය කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්. ප්‍රඥාව කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්. එතන මේ බෝධිපාක්ෂික බෝධි කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. පාක්ෂික කියන්නේ ඒ වෙනුවෙන් උදව් කරන, උපකාර කරන ධර්ම මේ. එතකොට ඔබට දැන් හිතෙන්න පුළුවන් ඉතින් සිහිය වැඩුවා කියලා කොහොමද නිවන ලැබෙන්නේ? අනේ ලොකුවට ඒක පටලගෙන හිතන්න එපා දැම්ම. ඔබ මේ හිතේ පින්වත්නි ප්‍රඥාව ඇති කරගන්න අවශ්‍ය කරන ධර්ම ටික ටික ලං කරගන්නකොට ඔබට ටිකින් ටික නොතේරුණාට ඔබේ හිත වැඩෙනවා කියන එක ඔබට තේරෙයි. මෙහෙම හිතන්න. ඇත්තටම අපිට කරන්න තියෙන ප්‍රධාන දේ තමයි මේ නිවන කියන්නේ මොකද්ද කියන තැන ඉඳලා බැලුවොත්
අකුසල් දුරු කරනවයි කියලා මිනිස්සු කියන පරිපූර්ණ ප්‍රහාණයක් කියලා කියන නිර්වාණය කියන්නේ මොකද්ද කියලා බැලුවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කියන වචන මේ ඔක්කොම ගලපගෙන කතා කරනවා. මේ හැම එකක්ම වෙන් කරලා බැලුවොත් පින්වත්නි මෙතන තියෙන එක පැහැදිලි පිළිවෙල වැඩ පිළිවෙලක්. මම ඔබට එක පිළිවෙල පෙන්නලා දෙන්නම් මෙහෙම. කොහොමද මේ සිහියයි වීරියයි ප්‍රඥාවයි වඩද්දි නිවනට ලං වෙන්නේ කියන එක පෙන්නලා දෙන්නම්. දැන් ජාතිපච්චය ඉපදිච්ච නිසානේ මේ දුක. එතකොට ඉපදීමෙන් නිදහස් වෙන්න තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. කොහොමද මේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිටියෙන් කිව්වනම් අපි මේ අටම වැඩෙනවා පින්වත්නි. අර තුන තියෙනවනම් සතිය වීරිය ප්‍රඥාව කියලා කියපු තුන තියෙනවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. දැන් ඔබ මට කියන්න ඔය සතියයි වීරියයි ප්‍රඥාවයි වැඩුවම එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වැඩෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙද්දී එයා ඉපදීමෙන් නිදහස් වෙනවා නම් කොහොමද සතියයි වීරියයි ප්‍රඥාවෙනු ඉපදීමෙන් නිදහස් වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. උපදින්නේ පින්වත්නි විපාක පිණිස කර්ම සකස් වීම කියන භවය නිසා. භවය සකස් වුනේ මොනවා නිසාද? උපාදාන නිසා. උපාදාන මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ජාති පත්‍ය ඉතින් මේ මුළු දුක්ඛ ස්කන්ධෙම. දැන් ඔන්න කතාව ඕකනේ. ඊතර මේ තණ්හාව තමයි සම්පූර්ණ මේ විපාක පිණිස කර්ම සකස් වෙන උපදින එකට හේතුව. දුකට හේතුව කොටින්ම සමුදය ආර්ය සත්‍ය තණ්හාව. එතකොට මේ තණ්හාව නැති කරන්න නම් ඔන්න ඔය සතියයි වීරියයි ප්‍රඥාවයි තමයි ඕන කරන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි පින්වත්නි. දැන් ඔබ පැහැදිලි කරගන්න තණ්හාව නැති වුණොත් උපාදානෙ නැති වෙන උපාදාන නැති වෙද්දී භවය නැති වෙන භවය නැති වුණා කියන්නේ ඉපදීම නැති වෙන ඉපදීම නැති වුණා කියන්නේ දුකෙන්ම නිදහස් වෙනවා. එහෙනම් මේ තණ්හාව නැති කරන්න තමයි සතිය පුරුදු කරන්නේ. තණ්හාව නැති කරන්න තමයි වීරිය පුරුදු කරන්නේ. තණ්හාව නැති කරන්න තමයි ප්‍රඥාව පුරුදු කරන්නේ. එතකොට කොහොමද සතියයි ප්‍රඥාවයි වීරියයි පුරුදු කරලා තණ්හාව නැති වෙන්නේ? එතන වෙන්නේ මේකයි පින්වත්නි. තණ්හාව නිකන් හටගන්නේ නැහැනේ. තණ්හාව හටගන්නේ අනවබෝධ කියන අවිද්‍යාව තියෙනකන්. අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාවට ඉඩ තියෙනවා. එතකොට අවිද්‍යාව නැති කිරීම තමයි දැන් අපි තණ්හාව නැති කිරීම උදෙසා කළ යුතු කෘත්‍ය වෙන්නේ. අවිද්‍යාව නැති කරන්න තමයි අවශ්‍ය හැමදේම කරන්න ඕනේ. මේ සිහියයි වීරියයි ප්‍රඥාවෙනුයි කරන්නේ අවිද්‍යාව නැති කරන එකයි. ඒ කොහොමද? අවිද්‍යාව කියන්නේ අනවබෝධයයි. අනවබෝධයක් නැති කරන්න ඕනේ අවබෝධයක් ගෙනල්ලා පින්වත්නි. ඔබට මොකක් හරි ජීවිතයේ අවබෝධයක් ලැබුණා නම් මෙතෙක් කල ඔබ ඉඳලා තියෙන මේ දේ ගැන අනවබෝධයක. ඔබට අවබෝධය ලැබුණාට පස්සේ මොකද වුනේ? අනවබෝධය නැති වුණා. ඕන තැනක අනවබෝධය නැති වෙන්නේ අවබෝධයක් ගෙනල්ලා. එහෙනම් මේ තණ්හාව හටගන්න හේතු වෙන අවිද්‍යාව කියන අනවබෝධය නැති කරන්න නම් කරන්න ඕනේ මොකද්ද? අවබෝධය ගේන එකයි. අවබෝධය කියන්නේ ප්‍රඥාව. මේ ප්‍රඥාව ගේන්න නිකම් බෑ. වීරියයි සිහියයි දෙන්න උදව් කරන්න ඕනේ. වීරියයි සිහියයි නැති තැන පින්වත්නි ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. ඔය තණ්හාව ගැන කතා කරනකොට දැන් මේ ඉපදීමෙන් නිදහස් වෙන්න තණ්හාව නැති කරන්න නම් තණ්හාව නැති කරන්න කලින් තව දෙකක් තියෙනවා. සංවර කිරීමයි වැළැක්වීමයි කියලා දෙකක්. අජිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වළක්වන්න තියෙන්නේ සතියෙන්, සංවර කරන්න තියෙන්නේ සතියෙන්, නවත්තන්නේ ප්‍රඥාවෙන්. ඒතර අද මම මේ කතා කරන කරුණු තුන ඇතුළේ ඔන්න සතිය, වීරිය, ප්‍රඥාවන කිව්වේ. ප්‍රඥාවෙන් තණ්හාව නවතිනවා. සිහියෙන් ඒ කියන්නේ සතියෙන් තණ්හාව සංවරය සහ වැළැක්වීම කියන දෙකම වෙනවා. ප්‍රඥාව ඇති කරගන්න හිතකට ඒ ප්‍රඥාව නිකන් එන්නේ නැහැ. ප්‍රඥාවට සමාධිමත් සිතක් තියෙන්න ඕනේ. සිතක් සමාධිමත් වෙනවයි කියන්නේ පින්වත්නි, ඒ සමාධිමත් සිත තුළ අර අවබෝධය කියන ප්‍රඥාව ඇති වෙනවා. නීවරණ පිරිච්ච හිතේ ඇත්ත වැහිලා තියෙන්නේ. ඇත්ත පේනවයි කියලා කියන මේ ප්‍රඥාව ඇති වෙන්න නම් ඒ හිත සමාධිමත් වෙන්න ඕනේ. එතකොට මේ සමාධි ප්‍රඥා කියලා කියන අර ඉන්ද්‍රිය ධර්ම පහේ සති, මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා
මෙන්න මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහේ ඇත්තටම අපිට ප්‍රධානව ඕමනා කරන ධර්ම දෙක බැලුවොත් එහෙම සමාධියයි ප්‍රඥාවයි. මේ සමාධියයි ප්‍රඥාවයි දෙක තමයි අපිට මෙතන අත්‍යවශ්‍යම. ඒ දෙන්නට උදව් කරන තුන් දෙනෙක් තමයි කවුද? ශ්‍රද්ධාව, වීරිය, සිහිය කියන අය ඔක්කොම. ඒගොල්ලෝ මේ ශ්‍රද්ධාව ප්‍රඥාව ගෙනල්ලා දෙන උදව් කරන අය. ඔය ශ්‍රද්ධාව මේ සමාධියයි ප්‍රඥාවයි දෙකට උදව් කරන අය තමයි අර තුන් දෙනා. ඒතකොට මේ සමාධියයි ප්‍රඥාවයි කියන දෙන්න තමයි සමත විදර්ශනාවෙන් වැඩෙන්නේ පින්වත්නි. සමතය තුළ අපි සමාධියම අග්‍ර කොට වැඩෙනවා. විදර්ශනාව තුළ ප්‍රඥාව අග්‍ර කොට වැඩෙනවා. එතකොට සමත විදර්ශනාව වඩන්න මොකද වෙන්නේ? සමාධි ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි වැඩෙනවා. මේකට උදව් දෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය. එතකොට පින්වත්නි දැන් මේ සමාධියක් ඇති කරගන්න නිකම් බෑ. සමාධියට සති නිමිත්තක් ඕනේ. එතකොට ප්‍රඥාව ඇති වෙන්නේ සමාධියක් තුල නම් සමාධිය නිකන් එන්නේ සමාධිය එන්නේ සති නිමිත්තත් එක්ක සිහිය නිමිත්තක් විදියට එන්න ඕනේ. අන්නේ නිසා සතිය තණ්හාව සංවර කරමින් සති නිමිත්ත තුල සිහිය විසින් මොකද කරන්නේ? තණ්හාව සංවර කරමින් තණ්හාව වළක්වමින් සමාධියට ඉඩ හදනවා. එහෙම ඉඩ හැදුවට පස්සේ ඒ සමාධිය තුල ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාවෙන් තණ්හාව නවතිනවා. ඔන්න ඔය විදිහට තණ්හාව සංවර කිරීම සිහියෙන් කරද්දී තණ්හාව වැළැක්වීමත් සිහියෙන් කරද්දී ඒ සිහිය සති නිමිත්තක් කරලා දීලා සමාධියක් හදද්දී ඒ සමාධිය තුල මොකද වෙන්නේ? ප්‍රඥාව ඇති වෙලා ඒ ප්‍රඥාවෙන් පින්වත්නි තණ්හාව නැත්තරම නැති වෙනකොට විපාක පිණිස කර්ම සකස් වෙන උපාදානි විසින් හදලා දුන්න භවය නැති වෙනවා. භවය නැති වෙනකොට ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වෙනවා කියන දුක නැති වෙනවා. මෙන්න මේ විදිහටයි සිහිය, වීරිය, ප්‍රඥාව කියන තුන්දෙනා විසින් මේ ඉපදීම නැති කරලා නිවන පිණිස උපකාර කරන්නේ. එතකොට පින්වත්නි ඔබට මේ සිහිය වඩන්න තියෙන්නේ ඔය හැට රූපයක් පේන තැනයි. එහෙනම් ඔබ ඔය හැට පේන රූපය තුලම නිවනට ලං වෙන්න පුළුවන්. කනට ඇහෙන ශබ්දයක් එක්කයි පින්වත්නි මේ සිහිය වඩන්න තියෙන්නේ. එහෙනම් ඔබට මේ කනට ඇහෙන ශබ්දෙත් එක්ක නිවනට ලං වෙන්න පුළුවන්. නහයට දැනෙන ගඳ සුවඳත් එක්ක ඔබට සිහිය වඩන්න පුළුවන්. ඒ සිහිය වඩන තැන ඔබ නිවනට ලං වෙනවා පින්වත්නි. දිවට දැනෙන රසය තුල, කයට දැනෙන පහස තුල, මනසට හිතෙන අරමුණු තුල ඔබට සිහිය වඩන්න අවස්ථාව තියෙනවා. ඒ හැම තැනම ඔබේ හිතේ වීරිය නැති වෙලා ඔබේ හිත අසිහිය තුල පින්වත්නි යම්කිසි අකුසලයකට යටපත් වෙනවා නම් සිහියෙන් අඳුරගන්න. අකුසලයට යට වුණ බවම සිහියෙන් අඳුරගන්න. එතකොටම සිහිය උපදිනවා. සිහියෙන් අඳුරගත්තට පස්සේ නිකම්ම සිහිය තියෙන තැන වීරියක් එනවා පින්වත්නි. සිහිය කියන්නේම වීරියක්නේ. සිහිය උපද්දලා දෙනවා කියන්නේම වීරියක් කරන්න එක. එතකොට සිහියට පුළුවන් වීරිය දියුණු කරගන්න. වීරියට පුළුවන් සිහිය දියුණු කරන්න. මේ දෙන්නට දෙන්නා මේක කරනකොට මොකද වෙන්නේ? ප්‍රඥාව එතන පින්වත්නි ඔබට දකින රූපය තුළම ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. ඒ රූපේ ගැන ධර්ම ශ්‍රවණයෙන් පුළුවන් තරම් ඇහැ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? විඥානි කියන්නේ මොකද්ද? අවබෝධය ඇති කරගන්න උත්සාහ කරන්න. හොඳට දැන් හරියට නිකන් හිතන්න මේ කුසලයේ සම්පූර්ණ කවදා හරි දවසක පරිපූර්ණ කරලා නිවනටපත් වෙන තැන ගෙදරක් නම් මේ ගෙදර හදන්න පාදමක ඉඳලා වැඩ පටන් ගන්න එපා. ඒතර මේ ධර්ම ශ්‍රවණය තුළ ඉලක්කයක් තියාගන්න. නිකම්ම මේ මාත් දවසට මොකක් හරි බණක් අහනවා කියලා ඔහේ නෙමෙයි පින්වත්නි. ඉලක්කයක් තියාගන්න. ඔබ හැමතිස්සෙම ඇහැ හටගන්නේ කොහොමද? හොයන්න. ඇයි හොයන්නේ? එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය කරන මූල ධර්ම ටික එතන ලැබෙන්නේ. ඒ ඇහැ හටගන්න හැටි ඔබ හොයන්න. දැන් අපි හිතමු අභිධර්මය ඉගෙන ගන්නවා කියනවා. අභිධර්මය ඉගෙන ගන්න ඕනේ මාත් දැන් මහා ගැඹුරු දේවල් දන්නවා කියලා මාන්නයක් ඇති කරගන්න නෙමෙයි පින්වත්නි. මේ සිහියයි වීරියයි දෙන්න මහන්සියෙන් හදලා දෙන ප්‍රඥාවට ඕන කරන මූල ධර්ම ටික හදන්න තමයි මොකක් ඕනේද? අභිධර්මයක් ඉගෙන ගන්න. කවුරු හරි කෙනෙක් අභිධර්මය ඉගෙන ගන්නවා නම් කෙනෙක් දේශන අහලා ඇහැ ගැන ඔබ දේශනයක් අහනවා.
පංච උපාදානස්කන්ධ ගැන දේශනයක් අහනවා. සතර මහා ධාතු ගැන ඔබ අවබෝධය ඇති වෙන දේශනයක් අහනවා. පටිච්චසමුප්පාද ගැන ඔබ අවබෝධය ඇති වෙන දේශනයක් අහනවා. මතක තියාගන්න ඔය හැම දේශනාවකින්ම වෙලා තියෙන මොකද ප්‍රඥාවට අවශ්‍ය මූලධර්ම ටික හම්බෙලා. දැන් ඔබට කෑම ටිකක් උයා ගන්න නිකම් බෑනේ. ඔබ උයන්න දැනගත්තා කියලාත් බෑ. ඔබට ඕනේ පහේ බඩු, එළෝලු, හාල්, පොල්, තෙල් මේ ඕනේ ඔබට. ඒතර මේ දේවල් ටිකෙන් තමයි ඔබ මේක සකස ගන්න අවශ්‍ය විදියට. ඊට පස්සේ තමයි ඔබට බඩගින්නට කන්න පුළුවන්. කෑවට පස්සේ තමයි ඔබේ බඩ පිරෙන්නේ. ඒ වගේ මේ ඇහැ හටගන්නේ කොහොමද? කන හටගන්නේ කොහොමද? රූපය හටගත්තේ කොහොමද? ශබ්දය හටගත්තේ කොහොමද? විඥාන හටගන්නේ කොහොමද? මේවා ඉගෙන ගන්න තමයි හරියට හාල් පොල් තෙල් මේ ඔක්කොම ලැබුණා වගේ වෙන්නේ. ඊට පස්සේ පින්වත්නි ඒවෙන් උයා පිහා ගන්න වැඩේ වගේ තමයි මේ ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධි, ප්‍රඥා ආදී හදලා සමාධිමත් සිතක මේ ප්‍රඥාවෙන් දකින්න තැනට ඔබ ඇහැ හට ගන්න හැටි දැනගත්තද? ඒ දැනගත්ත දේ දකින්න තැන අවස්ථාව තමයි උයාගෙන කන තැන. මේ කුසගින්නම නැති කරගත්තා වගේ තමයි ඒ අවබෝධය ආපු දාට පින්වත්නි මොකද වෙන්නේ? ඒ ඇහැ ගැන ඔබට අවබෝධයක් ආවනම් සමාධිමත් සිතකේ අවබෝධයට කියන යථාභූත ඥාන කියලා. ඒ අවබෝධයට කියන්නේ මොකද්ද? යථාභූත ඥානෙ. අන්නේ යථාභූත ඥානෙ කියන අවබෝධය ආපු දාට පින්වත්නි ඔබට නිබ්බිදා කියන ඊළඟ පියවරට යන්න පුළුවන්. යථාභූත ඥාණයෙන් ඇති වෙන නිබ්බිදා. මොකද්ද මේ නිබ්බිදා කියන්නේ? නිබ්බිදා කියන්නේ පින්වත්නි ඒ ඇහැ ගැන අවබෝධය ආවනම් ඇත්ති සැටියෙන් ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ හටගත්තේ කොහොමද කියලා හේතුන් නිසා හටගත්ත ඇහි ඇත්ත ස්වභාවය අවබෝධ වෙනකොට ඇහැ ගැන කලකිරීමක් ඇති වෙනවා. ඇහැ ගැන කලකිරුණා කියන්නේ ඇහැ ගලවලා විසි කරා කියන එක නෙමෙයි. ඒ කලකිරීම ආපු දාට ඇහැට තියෙන ඇල්ම නැති වෙනවා. ඇල්ම නැති වුණා කියලා කියන්නේ ඇහැට තියෙන බැඳීම තණ්හාව නැති වෙලා ගියේ. අන්න ඇහැ ගැන තියෙන තණ්හාව නැති වෙච්ච දාට මොකද වුනේ? ඇස විසින් තව තවත් භවයකට අවස්ථාව සකස් කරන්නේ නැති වෙනවා. භවය බිඳින්නේ පින්වත්නි අන්නේ යථාභූත ඥානය තුළ නිබ්බිදාවෙන් ඇති වෙන විරාගය විසින්. එතනින් තමයි භවය බිඳින්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවෙන් ඇහැ ගැන, කන ගැන, නහය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන, රූප ගැන, ශබ්ද ගැන, ගන්ධ සුවඳ ගැන, රස ගැන, පහස ගැන, විඥාන ගැන, ස්පර්ශ ගැන ඔබ මේවා හොයන්න ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගන්න අතරේ මේ ධර්ම දේශනා අහහා ඒවා කරන්න. ඒ තුල ඊට පස්සේ ඔබ ටිකින් ටික හැම මොහොතෙම දකින රූපෙත් එක්ක සිහියම පුරුදු කරන්න බලන්න පින්වත්නි. එක පැත්තකින් ඔබ බුද්ධ ශාසනය රකින්න කෙනෙක් වෙනවා. අනිත් පැත්තෙන් ඔබවම ආරක්ෂා කරන මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ සසරෙන් අපිට මේ ජීවිතේ ගොඩාක් ඇහෙන පේන දේවල් එක අපි අසිහිය පුරුදු කරලා අපිට පොඩි දෙයකට ටක් ගාලා තරහ යනවා. තරහ ඇති වුණ ගමන් තරහ ඇති වුණ බව සිහියෙන් අඳුරගන්න. සිහියෙන් අඳුරගත්ත තැනම පින්වත්නි ඔබ දකින්නේ තරහේ තියෙන ආදීනවත් එක්ක වීරිය ඇති කරගන්න. ඒ සිහිය ඔබට යම් තැනක ඒ විදිහට ඇති කරගත හැකි නම්, වීරිය යම් තැනක ඇති කරගත හැකි නම්, ප්‍රඥාව යම් තැනක ඇති කරගත හැකි නම් හැමතිස්සෙම මේක පුරුද්දක් විදිහට කරන කෙනාට අන්තිමට තරහ යන එකත් අඩු වෙනවා. ඒ ඉතින් නිතරම හිත සිහිය තුල පුරුදු වෙන්න තරහ යන එක දැන් වර්තමාන වෙලා තියෙන මේක මම දැකලා තියෙන විදිහට මට පේන විදිහට බොහෝ දෙනා කට ඇරියොත් නැත්තම් කියනවා හාන්දරුනේ මේක කරන්නේ කොහොමද? කරන්න බෑනේ. හරි අමාරුයිනේ හාන්දරුනේ. සිහිය කියන එක, වීරිය මේවා නිතරම හිතේ පුරුදු කරන එක හරි අමාරුයිනේ හාන්දරුනේ. කොහොමද කරන්නේ කියලා අහනවා. හරි ඔබට දැන් ඔය තියෙන ඔබේ ඔය ඇහැට පේන කනට ඇහෙන ස්වභාවයේ එන්න දුර්වල වෙනවනේ පින්වත්නි. ඔක දුර්වල වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? කවදා හරි පේන ඇහෙනේ ඔක්කොම මේ ස්නායු දුර්වල වෙලා අන්තිමට වයෝවෘද්ධ වෙන්න මේ ඔක්කොම විනාශ වෙනවා. එදාට ඔබට ලේසිද? දැන් අමාරු නම් ඔබ හිතන්න ඔබට මේ මනුෂ්‍ය ජීවිතය අමාරුයි කියනවා. දැන් මේක කරේ නැත්තම් අසිහියෙන් ඉන්නේ ඔබ. මේ සිහිය ඔබට ලං කරගත්තේ නෑ කියන තැන ඔබ ඉන්නේ අසිහියෙන්. වීරිය ලං කරගත්තේ නෑ කියන අසිහියෙන් ඉන්නේ. ප්‍රඥාව ලං කරගත්තේ නෑ කියන අසිහියෙන් ඉන්නේ. අසිහියෙන් ඉන්න මිනිහා කොහේ යයිද දන්නේ මැරිලා. අපි හිතමුකෝ මැරිලා ගියා කියලා ගැඩවිලෙක් වෙලා ඉපදුනා කියමුකෝ. ඊට පස්සේ කියන්න හාන්දරෝනේ දැන් නම් ලේසි. ගැඩවිලා ඇවිල්ලා කියනවා
ස්වාමීන් වහන්සේ දැන් නම් මට පුළුවන් සිහිය පුරුදු කරන්න. ඔබට ගැඩවිලෙක් වුණ දාට සතිය පුරුදු කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද දැන් බැරිද? ඔබ දැන් සතිය පුරුදු කරන එකට කම්මැලි වෙලා බෑ ගගා ඉඳලා කැරපොත්තෙක් වෙනවා. ඒ අසීහිය නිසා ඒ අකුසල්ම පුරුදු කරපු ඉතින් ඔන්න කැරපොත්තෙක් වුණා. දැන් කැරපොත්ත ඇවිල්ලා කියනවා හාඳුරනේ දැන් නම් සිහිය පුරුදු කරන්න පුළුවන් වගේට. කැරපොත්තට පුළුවන්ද කරන්න? ඉතින් ඔබ මෙතන මේක කරන්නේ නැති නිසාම ඔබ ගැඩවිලේ කැරපොත්තෙක් මොකෙක් හරි වෙයි. ඒ වෙච්ච දාට පින්වත්නි මොකද සමහර විතන් ඉන්නවා අපි ඉතින් ඔය දන් දෙනවා කොහොම හරි දන් දීලා කොහොම හරි පැන ගන්නවා සුගතියට. දන් දීලා සුගතියට පයින් කතා කියනවා අර එක්කෙනෙක් භාවනා කරලත් කිඹුලෙක් වෙනවා. ඒ කොහෙද? මේ මහවැලි ගඟේ පෙරේත කිඹුලෙක් පින්වත්නි. ඒ කියන්නේ එයා මේ භාවනා කරලා එයාට භාවනාව තුළ හොඳට තේරුම් ගන්න සමහරු දැන් භාවනාවට වාඩි වෙලා හිතනවා මට ඉක්මනට සමාධිය ඕනේ. එයා නොතේරුණාට එයා එක පැත්තකින් අභිජ්ජාව. ඒ කියන්නේ ලෝභසිතක් හදාගෙන මේ හිත සමාධිමත් වෙන එකට. ඒ ලෝභසිතක් හදාගෙන සමාධියක් ඇති කරගන්න ගිහිල්ලා එයා ඊට පස්සේ එතන උද්දච්ච කියලා කියන විසිරීමකට යනවා. ඉක්මනට ඕනේ කලබලයක් එයාට. භාවනාව තුල තියෙන කලබලයක් නෙමෙයිනේ. හැබැයි දැන් මෙයා සමාධිය හොයන්න කලබල වෙනවා. ඒ කලබලයේ තුල මෙයාට තාම ලැබුන්නේ නැහැ කියලා කලබල වෙන්නේ මොකද්ද? මෙයාගේ හිත පින්වත්නි විසිරෙනවා. විසිරෙන්න දැන් මෙයාට අනිත් පැත්තෙන් ඕනේ සමාධිය නෑ දැන්. ඒ විසිරෙන හින්දාම නෑ දැන්. ඊට පස්සේ නැතිකම තුල ගැටෙනවා. මට පින නෑ. ඉසලම් පටන් ගන්න එතනින්. මට පින නෑ. මට මේක කරන්න බැරුව ඇති. ඔන්න ගැටෙනවා. ගැටි අන්තිමට වෙන්නේ මොකද්ද? අර මං කියපු මහවැලි ගඟේ පෙරේත කිඹුලා හරිද? පෙරේත කිඹුලා කියන්නේ මේ බඩජාරිකමට කන්න පෙරේතකම ඉන්න කිඹුලා නෙමෙයි. කිඹුල් ආත්මයක් ප්‍රේත කිඹුල් ආත්මයක්. අර ඔබ අහලා ඇති ධර්මාශෝක රජතුමා දවස් 7කට ඉපදුනේ ප්‍රේත පිඹුරු ආත්මයක්. මේ කියන්නේ මහවැලි ගඟේ ප්‍රේත කිඹුල් ආත්මයකට යනවා. මොකටද කිඹුල් ආත්මයට ගියේ? මෙයා අර සමාධිය නැතිකම තුල පින නෑ කියලා ගැටිලා අන්තිමට භාවනාව බොරුවක් කියලා හිතන්න ගත්තා. මේ බොරුවක්. සමාධි ධ්‍යාන ලැබෙනවයි කියන්නේ බොරු. ඕවා කොහෙද ලැබෙන්නේ? මං කොච්චර භාවනා කරා දොහේ නෑ කියලා ඔන්න මෙයා මිත්‍යා දෘෂ්ටියකට ගියා. භාවනාව ගැන දැන් සැක හිතන්න ගත්තා. මෙයාට භාවනාවත් එක්ක ලොකු ගැටීමක් ආවා. මරණාසන්න වෙලාවෙත් ඒක මතක් වුණා. භාවනා කරලා කාලයක් තිස්සේ පින්වත්නි ඒ සමාධිය නැතිකම තුල ගැටිලම මෙයා මොකද උනේ? പ്രേත කිඹුලෙක් වෙලා ඔන්න මහවැලි ගඟේ ඉපදුනා. එතකොට භාවනා කරලත් යනවනම් പ്രേත ආත්මවලට තිරිසන් ආත්මවලට ඔබ හිතන් ඉන්නවද ඔබට පින් කරපු පමණින්ම සීල් රැක්ක පමණින්ම ඔබට සුගතිය යන්න පුළුවන් කියලා? නෑ. ඕනතරම් උදාහරණ තියෙනවා සිල් රැකලා දුගතිය ගිය. කවුද උදාහරණ? අපි නිකන් හිතමු අම්බපාලි බලන්න. අම්බපාලි එදා කාශ්‍යප බුද්ධ ශාසනයේදී හොඳට සිල් රැකලා හොඳට බුද්ධෝපස්ථාන කළා. හැබැයි මොකද උනේ? මරණින් පස්සේ නිරේ ඉපදුනා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි සිහිය වීරිය ප්‍රඥාව නැතිකම. එතකොට ඔබ සීල රකින්න ඕනේ. හැබැයි මොකක් එක්කද? සිහිය වීරිය ප්‍රඥාව කියන කුසලෙත් එක්ක. ඔබ භාවනා කරන්න ඕනේ. ඔබ දන් දෙන්න ඕනේ. හැබැයි මේ සිහිය වීරිය ප්‍රඥාව කියන කුසලෙත් එක්ක. ඒ කුසල නැති තැන ඔබ සිල් රකින්නවා නම් ඔබ සිල් රකින්නේ අකුසලෙත් එක්ක. ඔබ කුසලේ නැතුව දන් දෙනවා නම් දැන් දන් දීලා ගැටෙන අය කොච්චර ඉන්නවද? බනහලා ගැටෙන අය කොච්චර ඉන්නවද? ඉතින් එතන සිහියත් නැහැ, වීරියත් නැහැ, ප්‍රඥාවත් නැහැ. අර මං කිව්ව අධර්මවාදියා ගැන ගැටි බනහනවා. එතකොට ගැටි බනහලා මොකද වෙන්නේ? සිහිය වීරිය නැතුව කොහේ හරි පෙරේතෙක් කියලා උපදී. අන්තිමට රැක්ක ඇති බුද්ධ ශාසනයකුත් නැහැ. අධර්මවාදියෙක් යට කරලත් නැහැ. යටපත් කරලත් නැහැ. මේ ලෝකේ දෙයක් වෙලා නැහැ. එයා සුගතියට යටපත් කරගෙන දුගතිය උපදිනවා. ඉතින් මේ නිසා මම ඔබට මේ අද දවසේ සිහියයි වීරියයි ප්‍රඥාවයි කියලා කියන ධර්ම තුන එහෙම නැත්නම් සම්මා සති, සම්මා වායාම, සම්මා දිට්ඨි කියන ධර්ම තුන. තව විදිහකින් කියනවා ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන ධර්ම තුන. මේ තුන හරි ප්‍රබල ධර්ම තුනක්. විවිධ සූත්‍රවල මේ තුනේ වටිනාකම ගැන පෙන්නලා තියෙනවා. අද සිත්නේ තසුපේද ඔබට මේ තුන ජීවිතේ ප්‍රායෝගික කරගෙන
බුද්ධ ශාසනෙත් ආරක්ෂා කරගෙන හිතත් ආරක්ෂා කරගන්න කොහොමද මේක අපි වඩන්න ඕනේ කියන එක, මේක වැඩෙනකොට කොහොමද නිවන කරා යන්නේ කියන එක ගැනයි අද සිත්නෙත් අසපුවේදී ඔබට තේරුම් කරලා දුන්නේ. ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම බුදු සසුන තුලම ඵල ලබන්නට ඔබට මේ උතුම් අනුශාසනීය උපකාර පිණිසම හේතු ආසනා වෙත්වා කියලා. සාදු සාදු සාදු. අද පින්වත්නි ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ පොල්ගහවෙල මෝරුගම පදිංචි ඩී.ඒ. රොමෙල් නෝනා මෑණියන් විසින් දැනට වසර 15කට පෙර පරලෝ සැපත් ඊ.ඒ. උක්කුබණ්ඩා තම ස්වාමි පුරුෂයාටත් වසර 2කට පෙර මියගිය ශ්‍රීමති චන්ද්‍රකාන්ති ලේලියටත් මියගිය සියලුම ඥාති හිත මිතුරන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන පවුලේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු දියුණුව පිණිස සෙත් ප්‍රාර්ථනා කරගෙන නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන තුනුරුවන්ගේ රැකවරණයේ බලාපොරොත්තු වෙන මේ විදිහට ධර්ම දේශනාවට දායකත්වය දරන බව පොල්ගහවෙල මෝරුගම පින්වත් ඩී.ඒ. රොමෙල් නෝනා ඒ අම්මා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි රොමෙල් නෝනා මහත්මිය බලාපොරොත්තු වෙන විදිහට ඒ උක්කුබණ්ඩා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු සිහි කළ නොකළ සසරගත ඇයගෙත් ඔබ හැම දෙනාගේමත් සියලුම මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි ධර්මයේ අවබෝධය පිණිස මේ ධර්මයට දායකත්වය ලබා දීලා ලෝකවාසී බොහෝ දෙනාට මේ ධර්මය අහන්නට අවස්ථාව සලස්සලා දීමෙන් ඇය රැස් කරගත්ත ඒ රොමෙල් නෝනා අම්මා ඇතුළු පවුලේ හැම දෙනාම රැස් කරගත සියලු පුණ්‍යානිසංසයෙන් ඒ අයටත් මේ ධර්ම මාර්ගය පරිපූර්ණ කරගන්න මේ බුද්ධ ශාසනයේම ධර්ම මාර්ගයට පැමිණෙන්නට මේ පිනත් හේතු වෙත්වා කියලා ආශිර්වාද කරමින් ඕන් යම් සත්තරමුණක් මේ දේශනාවට දායකත්ව ධර්මින් ඇති කරගත්තා නම් ඒ සියලුම සත්තරමුණු සඵල වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් නිත්‍ය ෆෙම ආයතනයේ අධිපතිතුමන් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම මෙලෝ යහපත පරලෝ සුගතිය සලසා ගනිත්වා. හැම දෙනාටම ආර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙත්වා. හැම දෙනාටම පරලෝ සුගතිය පිණිසත් සියලු පින් හේතු වෙත්වා. කල්යාණ මිත්‍රයන් නිරන්තරයෙන්ම කුසල මාර්ගයට ඔබව ගේන්නට කුසලයේ තුලම ඔබේ හිත හසුරවන්නට කල්යාණ මිත්‍ර අවවාද අනුශාසනා සසර පුරාම සසරින් මිදෙන තාක්ම ඔබට ලැබෙන්නට මේ පිනත් හේතු වාසනා වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. දෙවියෝද සතුටු සිතින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව මේ විදිහට අවසන් කරනවා. දේශනාවෙන් අනතුරු සාකච්ඡාවටත් පින්වත්නි ඊළඟ හෝරාවේ ඔබට රැඳෙන්නට පුළුවන් බව සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. බොහොමත්ම කලබලයෙන් ධර්මය සොයා යන්නට වෙහෙස දරන බොහෝ දෙනෙකුට ධර්මයේහි මාර්ගය සොයාගෙන යද්දී පින කියන්නේ කුමක්ද, කුසලය කියන්නේ කුමක්ද, එයින් අපි වැඩි යුත්තේ මොකක්ද, කළ යුත්තේ කුමක්ද, මේ පිළිබඳව අපි තවදුරටත් ධර්ම සාකච්ඡාව තුළදීත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද සිත්නෙත් අසපුව සෙනසුරාදා ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ ධර්ම අවබෝධය පිණිස නිවන පිණිස මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි ප්‍රවෘත්තිමය විරාමය ලබාගෙන නැවත ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. සිත්නෙත් අසපුව ආයුබෝවන්. සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන මොහොත අපේ ධර්ම සාකච්ඡාව සඳහා ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ මේ ධම් සභා මණ්ඩපය වෙනුවෙන් බොහොම නමස්කාර පූර්වකව පිළිගනු ලබන අතරේ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ අපේ හැමදෙරෝනේ දැන් අර බොහෝ විට අපි
ප්‍රකට ගාතාවක් විදිහට හඳුනාගෙන තිබුණු සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියන ගාතාවේ කුසල කුමක්ද සහ පින කුමක්ද කියන දේ පිළිබඳ ඔබ වහන්සේ ධර්මදේශනා ආරම්භයේදීම පැහැදිලි කරගෙන ඉද්දී දැන් මේ පින සහ කුසලයේදී අපේ හැමදෙරණ ඔබ වහන්සේ හොඳ අර්ථකථනයක් දුන්නා කුසල් තියෙන්නේ වඩන්නට පින් තියෙන්නේ කරන්නට කියලා. දැන් මේ දේ සමහර විට සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන ඇතැම් පිරිස් ලඝු කරලා ගන්න පුළුවන් පින් කරලා අර්ථයක් නැහැ කියන අර්ථයෙන් තමයි බොහෝ විට ලඝු කරන්නේ. දැන් කෙනෙක් මනක් පහනක් පූජා කරනකොට පන්සලකට යනකොට කියනවා ඔයව මුගින් හම්බෙන්න පින්නේ පින් කරලා වැඩක් නැහැ කුසල් කරන්න ඕනේ කියලා. ඇත්තටම අපේ හාමුදුරුවනේ මෙන්න මේ ලඝු තැනෙන් අල්ලා ගන්න බොහෝ දෙනෙක්ට පින් කරනකොට ඒ පිනට ගරහන ස්වභාවයක් වෙනවා. මේ කුසලය සහ පින අතර තියෙන වහන්සේ පැහැදිලි කරපු සහ බුදුදහමේ තියෙන සමහර නිර්වචනත් එක්ක අපි හැමතැනම අපි පැහැදිලි කරමු පින කොයිතරම් වැදගත් වෙනවද කුසල මාර්ගයට යන්න කියන දේ. මෙහෙමයි සමීර, මේක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ අපි කිව්වොත් කුසල සිතක කරන යමක් ඇත්නම්, උදාහරණයකට අපි හිතමු යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල එයා හිතන්න සතෙක් මරණ තැනක මෙයා ඒ සතා නොමර ඉන්නවා. ආර්ය මාර්ගය තුල අවබෝධයක් ඇති කෙනෙක්. එයාට සම්මාදිට්ඨියෙන්, ඒ කියන්නේ ලෞකික වශයෙන් සම්මාදිට්ඨිය තියෙනවා මේ සතා මැරුවොත් එහෙම මේ විදිය අකුසලයක් තියෙනවා කියන තැන. අකුසල විපාක දන්නවා. ඒ තුල සම්මාදිට්ඨියක් ලෞකික වශයෙන් එකතු වෙනවා. ඒ වගේම සමහර විට අපි හිතමු මෙයා ලෝකෝත්තර වශයෙන් අවබෝධයක් ඇතුව තමයි මේ වෙලාවේ ඒ සතා නොමර ඉන්නේ. එතකොට ඒ සතා නොමර ප්‍රාණඝාතයෙන් වළකින තැන මෙයා හිතන ගෙදරට සර්පෙක් ආවා. එතකොට ඔන්න එතන ප්‍රාණඝාතයෙන් එයා වළකින්නේ කුසලයක් වැඩෙනවා. එතන එයාට සතිය තිබ්බනම්, එයාට වීරියක් තිබ්බනම් ඒ ඔක්කොම කුසල්. හැබැයි එතන පිනත් වැඩෙනවා. එතන අනිවාර්යෙන් පින වැඩෙනවා. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී කියන පැහැදිලිව ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගයකම කුසලාභිසන්දු පුඤ්ඤාභිසන්දු, කුසලයක් ගඟක් විදියට ගන්නවා, පිනත් ගඟක් විදියට ගන්නවා. මේ දෙක එකට වැඩෙනවා. ඒ නිසා අපි කියමු මනස ප්‍රසාදව කරන යමක් තියෙනවා නම් ඒ තුල එයාට පින රැස් වෙනවා. දැන් අපි කියනවා කුසලයේ පරිපූර්ණ කරගත්ත රහතන් වහන්සේලා කර්මයේ ක්ෂය කරලානේ තියෙන්නේ. උන්වහන්සේලාට නැවත විපාක පිණිස කර්මයක් සකස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ තේරුම උන්වහන්සේලා කරන පුණ්‍ය දෙයක දානයක් දෙනවා කියමු. ඒ දෙයක පිනක් නැහැ කියලාද? නැහැ. රහතුන්ගේ දානයක් තව රහතෙකුට පූජා කරනවා නම් නිකලෙස් උත්තමයෙකුට දෙන දානේ තියෙන පින මේ ලෝකයේ කාගේ දානෙටත් වඩා අග්‍රයි. දැන් ඔබ අහලා ඇති සාරිපුත්ත මහ රහතන් වහන්සේ අම්මා කියන්නේ අපි ගිය පාර සිතෙන්දසුපේ කතා කරා සමීර මරණය ගැන කතාව කරන තැන. අන්න හරි. ඒ කියන්නේ ආත්ම 5කට පෙර අම්මා උන්වහන්සේට මුණ ගැහෙනවා പ്രേත ජීවිතයක. එතකොට මේ പ്രേත ආත්මයේ අම්මට එදා අපි කියවනේ මේ උන්වහන්සේ දන් දුන්නා කියලා අම්මා වෙනුවෙන් ඒ දන් දුන්නේ රහතන් වහන්සේලාට. පාත්‍රයට ලැබිච්ච දාන ටිකත් රහතුන්ට පූජා කළා. එතකොට බිම්බිසාර රජතුමා දුන්න සිවුරු ටිකකුත් රහතන් වහන්සේලාට පූජා කරා. දැන් මේ පින්කම කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ කර්මයේ ක්ෂය කරපු උත්තමයෙක්. උන්වහන්සේ කර්මයේ ක්ෂය කරපු උත්තමයෙක් හැටියට ඒ වෙලාවේ මේ පින්කම කරලා ඒ පින අර අම්මට අනුමෝදන් කළා. ඒ පින අම්මට ලැබුණා. ලැබෙන්න පිනක් රැස් වෙන්න බෑ. රැස් වුණා. හැබැයි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම. එතකොට දැන් බලන්න රහතන් වහන්සේ නමක් විසින් යම්කිසි පුණ්‍ය වූ ක්‍රියාවක් කරලා ඒ පින තුල අනුමෝදන් කිරීමකට පත් කරනවා නම් අර වගේ പ്രേතාත්මික කෙනෙකුට නම් ඒ පින ලැබෙනවා නම් අපි මෙතනදී දැනගන්න ඕන දේ තමයි රහතන් වහන්සේලාගේ දන් දීමක උනත් නිය හිස් දෙයක් නෙමෙයි ඒක.
ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. හැබැයි මේ පින කියලා කියන දේ එතකොට කරන හැම කුසලයක් එක්කම පුඤ්ඤාභි සන්ද විදියට පිනත් ගංගාවක් වශයෙන් ගලනොයි කියන්නේ ඇයි? පින එපා කියන එකක් නෙමෙයි. දැන් සමහරු කුසලයට අන්තයට ගිහිල්ලා පිනට ගරහා කරනවා. කුසල් විතරයි ඕනේ පින් ඕනේ නැහැ කියනවා. කවුරු හරි කෙනෙක් එහෙම කියනවා නම් මේ මා පුඤ්ඤාභායි කියන සූත්‍රය කියවන්න කියලා අපි කියනවා. මා කියන්නේ එපා. පුඤ්ඤාභායි පිනට බය වෙන්න එපා. පිනට බය වෙන්න එපා කියන නමම සූත්‍ර නම. මා පුඤ්ඤාභායි. පිනට බය වෙන්න එපා. සූත්‍ර නමම ඒක. හරිද? ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා නිවනට යනතුරුම මේ පින ඕනේ. මේ පින දැන් ඔබ හිතන්න මේ වෙලාවේ පිනට ගරහා කරන අය ඉන්නේ සුගතියනේ. දැන් ඔය පින එපා, පින් කරන්න එපා, පින වැඩන්නේ, පින සසර යනවා. සමහර මෙහෙම එකක් කියනවා. පිනෙන් සසර දික් වෙනවා, කුසලයෙන් සසර කෙටි වෙනවා කියනවා. පින මේ තණ්හාව වැඩෙන මගක් සහ කුසලයේ තණ්හාව දුර වෙනවා. ඔය ඔක්කොම කතා බොරු. එහෙමයි. ඒ කියන්නේ ඒවැ නිකන් යන්තම් අර්ධ සත්‍ය තියෙනවා. හැබැයි ඒ අර්ධ වෙන්නේ ඒක මේ එයාලා කියන පැත්තෙන් ඒක තනිකර මිත්‍යා දෘෂ්ටියක්. ඒකට හේතුව පින කියන්නේ සසර දික් කරන එකක් විතරක් නෙමෙයි. අපිට සසර කෙටි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලටත් හේතු සකස් කරලා දෙන්නේ පින. කොටින්ම මේ මනුෂ්‍ය ජීවිතය ලැබිච්ච නිසානේ අද මේ ධර්මය අහන්නේ. අද මේ ධර්මයේ හැසිරෙන්නේ. ඉතින් මනුෂ්‍ය ජීවිතය ලබා දෙන්නත් පින ඕනේ. එතකොට ඒ මනුෂ්‍ය ජීවිතය තුළ කල්යාණ මිත්‍රය මුණ ගැහෙන්න ඕනේ. ඒකට පිනක් ඕනේ. ඒ හැමෝටම මේ පින නෑ සමීර. ඒ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා ඒ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහෙන්නත් පිනක් ඕනේ. ඒ ධර්මෙ තේරෙන්න පුළුවන් මනස. ඒකටත් පිනක් ඕනේ. දැන් සමහරුන්ට කොච්චර ධර්මය වුණත් තේරෙන්නේ නැහැ. තේරෙන්නත් පින ඕනේ. එතකොට ඒ හැම තැනම බැලුවට පස්සේ මේ පුබ්බේච ගත පුඤ්ඤතා පෙර කරපු පින් තියෙන්න ඕනේ. පෙර කරපු පින නිසා අද ධර්මය ඇහිලා දැන් බක පඬිතු වෙලා පිනට ගරහා කරනවා පින එපා කියන. එහෙමයි තමයි. දැන් මේ විදිහට ඔබ වහන්සේ සඳහන් කළා දැන් සරියුත් මහ රහතන් වහන්සේ පිළිබඳ දැන් අවසන් භවය එහෙම නැත්නම් රහත් භවයේදී අපි දන්නවා බොහෝ රහතන් වහන්සේලා ධර්ම දේශනා කළා. ධර්ම දේශනාවත් පිනක් කියලා තියෙන්නේ සසර දික් කරන අපි හැමදෙරණ දැන් අමමෑණී බුදු පියාණන් වහන්සේ පවා උන්වහන්සේ ධර්ම දේශනා කරා. එතකොට ඒ පිනක් තියෙනවා. සසර දික් වෙනවනම් එතනින් එහාට තව භවයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තව දිගට යන්න ඕනේ. නමුත් අපි දන්නවා රහතන් වහන්සේලාගේ අවසන් භවයේ කරන සියලු පින් තියෙනවා. නමුත් ඒවා අපේ හැමදෙරෝනේ එතනින් එහාට වෙන දෙයක් නැද්ද? මොකක්ද එතන සිද්ධ වෙන්නේ? සමීර මං ඉස්සෙල්ලම කියන මේ රහතන් වහන්සේලා ගැන ප්‍රශ්න දිගට ගෙනියන්න එපා. එහෙමයි. ඒකට හේතුව මේකයි. මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඉන්න ස්ටෙප් එකේ ඉන්න පියවරේ ඊළඟ පියවරට යන ප්‍රශ්න නෙමෙයි හොයන්නේ. ගව්ගානක ඈත තියෙන ටික හොයනවා. ඒ කියන්නේ අපි කියතමු දැන් ඉන්නේ බිඳුවේ. එහෙමයි. පළවෙනි පඩියට නගින්න ඕනේ. හරිද? ඊට පස්සේ දෙවෙනි පඩියට නගින්න ඕනේ. ඔහොම නැගලා අපි තුමු පඩි 10ක් තියෙනවා. එතකොට දැන් මොකද කරන්නේ මේකල මේ බිඳුවේ ඉඳන් පළවෙනි පඩියට නගින්නේ නැහැ. කොහොමද පළවෙනි පඩියට නගින්නේ? ඒ ගැන හොයන්නෙත් නැහැ. ඒ ගැන හොයන්න ගොඩක් දේ තියෙනවා. ඒ ටික පැත්තක දාලා අර 9 වෙනි පඩියෙන් 10 වෙනි පඩියට නගින්නේ කොහොමද? පෙරපාසල ගලම කුසස් පෙර කරන්න යනවා. ඒ ගැන හොය ඉන්නවා. එහෙමයි. අන්තිමට ඒක යන්නෙත් නැහැ. යනවනම් කමන්නේ අපි එනම් මෙතන කෙලිම ඔයා මේ ඕන්නේ කෙලිම 10ටම දාන්නම් කියලා එහෙම යතයකින් කියනවා. නමුත් මෙතන වැඩේ තියෙන්නේ අපි ඔය අහන ඒවට උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන්න වෙන්නේ රහතන් වහන්සේලා ගැන. මේ පහුගිය දවසක මම දැක්ක කෙනෙක් දාලා තියෙනවා අර මේ ප්‍රශ්නයක් මොහොතක රහතන් වහන්සේලාට නිදිමත එනවාද? එතකොට රහතන් වහන්සේලා නිදිය ගන්නව නම් ඒතන තීන මිද්ද නෙමෙයිද? රහතන් වහන්සේලාගේ නිින්ද ගැන හොයනවා. ඊට පස්සේ දෙවිවරු නිදා ගන්නවද? මේ දෙයියෝ ගැනයි රහතන් වහන්සේ. දැන් ඔබ හිතන්න සමීර රහතන් වහන්සේලාගේ තීන මිද්ද ගැන මෙතන දැන් ප්‍රශ්න කරනවා. ඒ තුල යාට දෙයක් ඉගෙන ගන්න තියෙනව නැත්තේ නේ. මෙතන පැහැදිලිව ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හැබැයි ඒක යාගේ ඊළඟ පියවරට යන්න උදව්වද? මං අහන්නේ ඒක. එයා සෝවාන් වෙලත් නැහැ. මේක අහන කෙනා. ඒතර එයා දැන් රහතන් වහන්සේලාගේ නිින්ද ගැන හොය ඉන්න වෙලාවේ එයා සෝවාන් වෙනවද? මෙතන අපි දැන් බලන්න මගේ අද දේශනාව. මං අද දේශනාවේ කියලා දුන්නේ
ඊළඟ පියවරට යනදී අපි හැමතිස්සම අන්න එතන දේශනත් කරන්න ඕන දේශකයන් වහන්සේලා මිනිස්සු ප්‍රශ්න කරන්නත් ඕනේ එතනින්. මම හිතන්නේ අද ඔන්නම් කාට හරි සජීවී මේ වෙලාවේ මම මේ ප්‍රශ්න අහන්නත් පුළුවන් අහන්න පුළුවන් කියලා කිව්වේ 2.55 33 63 111 55 33 63 දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඔබට විමසන්න පුළුවන් අද අපේ ස්වාමීන් වහන්සේ දේශනා කළේ ධර්මයේ සුරින් හෝ ඔබට නැගෙන යම් යම් ධර්ම කාරණා පිළිබඳ අපේ හැමදෙරෝනේ දැන් මේ කුසලය ගැන කතා බහ කරද්දී කුසල රාශි සූත්‍රය එහෙම නැත්නම් අපාර සූත්‍රය වගේ දේවල් වල තියෙන්නේ දැන් සතර සතිපට්ඨානය ගැන කියවෙනවා. එක තැනක කායानुපස්සනාව, වේදනානුපස්සනාව, එතකොට චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ විදිහට මේවා තමයි කුසල් කියලා. තවත් තැනක ඔබ වහන්සේ සඳහන් කළ ධර්ම දේශනාව තුලත් එතනදී සප්ත බෝධිංග ධර්ම නැත්නම් සප්ත බොජ්ජංග ධර්මත් මේ කුසල පක්ෂයට වැටෙනවා කියලා. ඇතැම් වෙලාවට අර අපි කටින පින්කම් කරන කාලේදී අපි හමුදුරන්නේ මේ බොහෝ දෙනෙක් කියන දෙයක් නේ කුසල් අතර මහා කුසලයේ කියලා ඇතැම් පිරිසක් කියනවා. පින්කම් අතර මහා පින් තමයි මේ කටින පින්කම කියලා කියනවා. එතකොට අර පින්කම් අතර මහා පින කියනකොට එතනට තර්කයක් ගේන්න තුනට අර කුසල් අතර මහා කුසලිකම නෑ. ඕක නෙමේ කුසල් කියන්නේ මෙන්න මේ කාරණා කියලා පැහැදිලි කරන අවස්ථාවක් තියෙනවා. අපි හමුදුරන්නේ තවදුරටත් අපි මේක විග්‍රහ කරමු. මේ කටින පින්කම් අතර තියෙන්නේ පින්කමක්ද කුසලයක්ද ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරමින් අපි ඉදිරියට යන එක වටිනවා. අපි හමුදුරන්නේ සමීර බෝධිපාක්ෂික ධර්ම තමයි මේ අපි කිව්වා අද අපේ දේශනාව තුළ අපි කතා කරා බෝධිපාක්ෂික ධර්ම කුසල්. සතිය කුසලයක්, වීරිය කුසලයක්, ප්‍රඥා කුසලයක්. ඒත් මං කිව්වා දැන් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකීමම කුසලයක් කියලා ගන්න තැන ඒක නෑ නෙමෙයි. කුසලයක් කියලා ගත්ත තැන නැවතුනහම තියෙන අවාසනාව එයාලා කුසල් වඩන්න කියනකොට හිතන්නේ සත්තු මරේ වෙන්න වෙල කියලා ඕව කර ඉන්න එක කියලා හිතනවා. ඒතර මම ඒකයි පෙන්වුවේ බුද්ධ ශාසන නැති කාලේ තේ ටික ඉතින් කරනවානේ. එහෙනම් ඉතින් ශාසනය ලැබිච්ච එකේ වෙනස මොකද්ද? වෙනසක් තියෙන්න බෑ. වෙනස තමයි මේ බෝධිපාක්ෂික ධර්ම ලැබිච්ච එක. ඒතර මේ බෝධිපාක්ෂික ධර්ම හොඳට මතක තියාගන්න සමීර වෙඩින් එකකට ගියත් වඩන්න පුළුවන්. කොහෙට දැන් මිදසුල් වෙඩින් තියෙනවනේ. එහෙම. අපි කියමු බෝධිපාක්ෂික ධර්ම නිතර පුරුද්දක් විතර පුරුදු කරන කෙනෙකුට වෙඩින් එකකට යන්න වෙනවා. දැන් වෙඩින් එකට ගිහිල්ලා අපි කියමු දැන් ඉන්නවා. ඉන්නකොට ඔන්න මාලයයි මනමාලි ඩාන්ස් කරනවා, අනිත් අය ඩාන්ස් කරනවා. හොඳ නැටිල්ලක් යනවා. දැන් මේ බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනත් පුටුවක වාඩිලා ඉන්නවා ටේබල් එකක. මේ එතන ඉන්නවා කෑම කන තැන ඉන්නවා. හැමතැනම එයාට එයාගේ පුරුදු කරන දේ කරන්න අවස්ථාව නැති වෙලා නැහැ. එයාට බෝධිපාක්ෂික ධර්ම වඩන එක නැති වෙලා නැහැ. එයාට එතනත් කරන්න තියෙනවා. ඒක කොහොමද කරන්නේ? මේ මගුල් ගෙදරට ගිහිල්ලා කොහේ හරි පුටුවක වාඩිලා S2 පියන් ඉන්න ඕනේද? නෑ. එයා එහෙම නැත්තම් අර ඉන්න අය ඔක්කොගෙම ඈතට පුටුවක් ගෙනහිල්ලා වාඩිලා ඉන්න ඕනේද? නෑ. හුදකලා වෙන්න ඕනේ නැහැ. සද්දය ඇහෙන තැන සින්දුව ඇහෙනවා අපෝ එතන වේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලා කොහේ හරි සින්දුව ඇහෙන්නේ නැති තැනකට දුවන්න ඕනේද පුටුව අරගෙන? නෑ. එයාට වෙඩින් එක ASCII කොහොමද බෝධිපාක්ෂික ධර්ම වඩන්න පුළුවන්? මම ඔබට ඔක කියන්නම්. මේ නාගසමාල කියලා ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට උන්වහන්සේ කැලේක තනියෙන් කුටියක හිටියේ. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ ජනපද කල්යාණි නටනවා. පාරේ තැනක ජනපද කල්යාණි නටනකොට සෑහෙන සෙනඟ පිරලා බලන් ඉන්නවා. එතකොට ජනපද කල්යාණි නටනවා කියන්නේ ඔබ හිතන්න දැන් සමීර ඔබත් හොඳ නැට්ටුකාරයෙක්. අපි දන්නවා. හරිද? නැටුම් කලාව හොඳට ප්‍රගුණ කරපු නටන්න දක්ෂ කෙනෙක් ඔබ. ඔබ මට කියන්න දැන් සාමාන්‍ය කෙනෙක් නටනකොට එයා යම් සංගීතයකුත් එතන දැන් ජනපද කල්යාණි නිකන් නටන්නේ සංගීතයකුත් තියෙනවානේ. අප්පුඩි පාරක් හරි එපෑ සමීර. එතකොට දැන් මේ ජනපද කල්යාණි හිම නටන තැන එන අපිට හිතාගත්ත හැකි හොඳ සංගීතයකුත් තියෙන්න ඇති. මොකද මෙයා ජනපදයේම ඉන්න ලස්සනම කෙනා. එයා නටනකොට ලේසි පහසු නෑ. හොඳට සුවඳ විලවුන් එයාගේ ගල්වගත්තු සුවඳ පවා හොඳට පැතිරෙනවා. ඇහැට දැක්කත් හිත ඇදිලා යන දේ, කනට ඇහුණත් හිත ඇදිලා යන දේ, නහයට දැනෙන ඔක්කොම හිත ඇදිලා යන දේවල්. එහෙම. දැන් නාගසමාල හාමුදුරුවෝ ඔතනින් දැන් පිණ්ඩපාතේ යන ගමන් මුන්නහන්සේ
ඒ සංගීතේ මහා ගෝසාකාරීව ඇහෙන නටන හඬ රූප ඔක්කොම අතරේ උන්වහන්සේ දැන් අර කැලේක හුදකලාවින් හාමුදුරුවෝ දැන් මේ පිණ්ඩපාත යන්නේ. හාමුදුරුවෝ කියනවා එතනින් උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේට යෝනිසෝ මනසිකාරය උපන්න කියලා. යෝනිසෝ මනසිකාරය උපන්න කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ඇහැට පේන දේ විදර්ශනා කරනවා. කනට ඇහෙන දේ විදර්ශනා කරනවා. උන්වහන්සේ ඒක සිහියෙන් දකිනවා. කොහොමද මේ රූප හටගන්නේ? කොහොමද මේ දැන් අර ඇහෙන ශබ්දෙම අල්ලගෙන හිතන්නේ? කොහොමද මේ ශබ්දේ හටගන්නේ? කොහොමද මෙතන විඥානේ හටගන්නේ? උන්වහන්සේ දැන් සද්දේ ඇහෙනවා මෙහෙම මානසිකාරය කරනවා. ධර්ම මානසිකාරය කරනවා. අර ලස්සන නැටුමක් පේනවා නටන රූපෙම මානසිකාරය කරනවා. සමීරව පිළිගන්න මේ ස්වාමීන් වහන්සේ අර කැලේ හුදකලා විද්දිවත් රහත් වෙච්ච නැති උත්තමයා අර උන්ද නටන තැන රහත් වුණා. එතකොට මහා නැටුම් ඇස්සේ මහා සංගීතයක් ඇස්සේ රහත් වෙනවා. නාගසමාල හඳුරු. අර කැලේ කුටියක හුදකලා විද්දි වෙච්ච නැති දේ මෙතන වෙනවා. දැන් ඔබ හිතන්න උන්වහන්සේ කරගත්ත දේ වෙඩින් එක ඇස්සේ කරගන්න බැරිද? වෙඩින් එකට ගිහිල්ලා ඉන්න කෙනා එතන හරියට ධර්ම මානසිකාරයක ඉන්නවනම් ඒ ධර්ම මානසිකාරය ඉන්නවයි කියන එක මේ කායිකවත් කතා කරන්නේ නැතුව ඉන්නෝනේ. එහෙම නෙමෙයි. අවශ්‍ය දෙයක් කායික හරි කතා කරා hina වෙනොත් hina වුණා. මේක මනසින් කරන එකන්නේ. ඇයි මේකට මේ මහා අමාරුවෙන් පටල ගන්න හදන්නේ? බාහිර දේවල් පේන්න කරන දේවල් එක්ක අපෝ සින්දු ඇහුනම බෑ, නටනවා ඒව බෑ. ඉතින් බෑ කියන තැනම යාට සිහියකුත් නැහැ, වීරියකුත් නැහැ. යා දුර්වලයි. ඕන තැනක යාට ඒ තමන්ගේ වීරිය සිහිය උපද්ද ගන්න දක්ෂ වෙනවා. සමීර මම කියන්නේ අන්න ඒ විදිහට වෙඩින් එකක් අස්සෙත් පුළුවන් නම් Tamanට මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න කටින පිංකමක් වෙන්න පුළුවන්. මහා සෑ වන්දනාවක දහස් ගණන් දැන් මම දැකලා තියෙනවා. අපි නම් මේ භාවනා කරන ඔය සෙනග දහස් ගණන් එකතු වෙන පිංකම් වලට අපි නම් එන්නේ. එහෙම කියනවා සමහරව. ඔය දහස් ගණන් සෙනග ආපු තැන් වලට ආවම හරීම කරදරයි. සමහරු කියනවනේ බෑමතන දැන් පොය දවසට පන්සල් යන්න බෑ සෙනග වැඩි. එදාට නිස්කාන්සේ භාවනාවක් භාවනා කරගන්න මෙහෙමයි. දැන් සෙනග නැති තැන ඉන්න මමත් ප්‍රිය කරන්නේ එහෙම කියන්නේ මම ඇත්තටම මිනිස්සුත් එක්ක ගැවසිලා වැඩ කරනවා. හැබැයි අපි දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඇසුරු කරාට සමීර මට ඉඩ ලැබිච්ච ගමන් මං ආරාමයට වැඩියද කුටියක. හරිද? මගේ ජීවිතේ මම පුළුවන් තරම් කැමති තනියෙන් ඉන්න. මම පුළුවන් තරම් කැමති කායිකවත් කතා කරන එක පුළුවන් තරම් නැතුව ඉන්න. ඒක මං ප්‍රිය කරන දෙයක්. හරිද? දැන් සමීර ඔබට කියන්න මෙහෙම දෙයක්. මේ ධර්ම දේශනාවකට එහෙම අපි කොහේරි පන්සලකට වැඩියම මේ ඉතින් දැන් ඔන්න පොඩි වෙලාවක් ඉතුරුයි කියමුකෝ. මගේ කැමැත්ත තියෙන්නේ තනියෙන් ඉන්නේ වෙලාවත්. සෙනග කී දහක් හිටියත් මට පුළුවන් එතන තනියෙන් ඉන්න. හැබැයි ඉතින් කවුරු ඇවිල්ලා කතා කරන්න ගත්තාම ඉතින් ඕක කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මට පුළුවන් නම් කායිකවත් ඒ මොහොතේ තියෙන විනාඩි 10ක් 15ක් වෙන්න පුළුවන්. බණ පටන් ගන්න ඉතුරු වෙලා තියෙන. ඒ විනාඩි 10 15 මට පුළුවන් නම් නිහඬව ඉන්න. මිනිස්සු මට කෝටියක් හිටියත් කමන්නේ. මට නිහඬව පැත්තකටලා එතන ඉන්න පුළුවන් නම් මිනිස්සු අතරෙම කියලා මම හරි සතුටුයි. හැබැයි ඒකට ඉඩක් එන්නෙම නෑ. ඒ දන්නවද? දැන් අර දේශනේ සංවිධානය කරන සංවිධායකයෝ එහෙම නැත්නම් ඒ පන්සලේ ඉන්න නායක හාමුදුරුවෝ හෝ ඉන්න හාමුදුරුවෝ උන්වහන්සේලා හිතනවා දැන් දේශකයන් වහන්සේනේ උතන ඉන්න ප්‍රධාන මේ ආරාධිත වෙන්නේ. ඉතින් දේශකයන් වහන්සේ ආවට පස්සේ උන්වහන්සේ කවුරු හරි කතා කරන්න හිටියේ නැත්නම් එහෙම උන්වහන්සේ නිකන් ගණන් ගත්තේ නෑ වගේ වෙනවා. ඒකත් ඇත්තනේ. එතකොට මොකද වෙන්නේ? අපි හිතමු විනාඩි 15ක් පැය භාගයක් විතර ඉතුරු නම් ඒ වෙලාවම කවුරු හරි ඇවිල්ලා කතා කරන්න හදනවා. ඒ කියන්නේ එයාලට දහසක් වැඩ තියෙනවා. ඒ වෙලාවේ හිට මෙහෙට දුවලා කරන්න වැඩ තියෙනවා. තිබ්බත් ඒගොල්ලෝ හිතනවා මෙතනින් හිටියේ නැත්තම් එහෙම හාමුදුරුවන්ට හොඳ නෑ. අපි උන්වහන්සේව නිකන් ගණන් ගත්තේ නැතේන. පස්සේ මොකද වෙන්නේ? කවුරු හරි කෙනෙක් කියලා කතා කර ඉඳලා දැන් එයාට යන්න ඕනේ කොහේ හරි වැඩකට. මෙයා නිකන් යන්නේ මේ ගුණපාලයි එන්නකො පොඩ්ඩක් මේ මම පොඩ්ඩක් අරක දීලෙන්න යනවා තෙන්ට. ඔයා පොඩ්ඩක් හාමුදුරුවොත් එක්ක චුට්ටක් කතා කර ඉන්න කියලා කවුරු හරි එයා ෂිෆ්ට් එකට දාලා යනවා. ඉතින් කොහේ ගියත් සමීර කතාව අපිට බුදුරජාණන්සේ පෙන්නනවා මේ හිත වැඩෙන බස්සාරාමත කතාවට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඝන සංගණිකාරාමත පිරිසත් එක්ක ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්
නිද්දාරාමතා නින්දට ඇලෙන්නේ නැතුව ඒ වගේ කම්මාරාමතා වැඩවලට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක මේ හිත වැඩෙනවා අරවට ඇලුනා කියන්නේ පිරිහෙනවා. කියන්නේ පිරිසට ඇලිලා ගැලිලා පිරිසස්සෙම ඉන්න හිත ඇලුම් කරනවා කියන්නේ පිරිහෙනවා. කතාවට ඇල්ලලා ගැල්ලා කතාවෙම ඉන්න හදනවා කියන්නේ පිරිහෙනවා. හරියට මේ විතක්ක ਵਿਚාර වැඩිනවා පිරිහෙනවා හිත. ඒතර දැන් මම කියන්නේ වෙඩින් එකකට හෝ වේවා පන්සලේ සිල් ගත්තා කියලා හෝ ඒකෙන් දැන් එතන සෙනග ඉන්නවා. රාමතා කියන්නේ ඝන සංගනික රාමතා. ඒ කියන්නේ පිරිසේ ඇලිලා ගැලිලා කියන්නේ මොකද්ද? එයා හැමතිස්සෙම එයාගේ හිත පිරිසත් එක්කම එකතු වෙන්න හොයනවා. ගැටීම ඇති කරගන්න බෑ. පිරිසත් එක්ක එකතු වෙන්න හොයනවා. එයාට පිරිස නැති වුණ ගමන් එයා අමාරුයි. පාළුයි. එහෙමයි. හරිද? කවුරු හරි කතා කරන්න නැති වුණ ගමන් පාළුයි. එයාට කතා කර කර ඉන්නනේ. අන්න ඒ පාළුවක් දැනුණා කියන්නේම එයා ඇලිලා. කතා බහට ඇලිලා. ඒතර මේ කියන්නේ අපි කොහේ හරි තැනකට ගියාම සෙනග කී දහක් හිටියත් ඔබට පුළුවන් එතන ඒකට ඇලිලා ගැලිලා නැතුව Tamanට හුදකලා වෙන්න විනාඩි 5ක් හම්බුනේ විනාඩි 5 හුදකලා වෙන්න. ඔබට ඒ විනාඩි 5ත් නිකන් ඉන්න බෑ කවුරු හරි ඇදගෙන කතා කරන්න ඕන අන්න ඔබ හිත පිරෙන අර ඇලිච් එකේ ඉන්නවා. ඒතකොට සෙනග ඉන්න තැනකට ගියා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මං කියන්නේ දක්ෂතාවය හදාගන්න යන්න ඕනේ සමීර. එහෙමයි. ඇයි මෙයා ආධුනික කාලේ සෙනග ඉන්න තැන්වල හිත වඩන්නේ නැතුව තනි වෙලාම විතරක් හිත පුරුදු කරනවා නම් එයාට සෙනග ඉන්න තැනකට ගිය ගමන් ගැටෙනවා තවත් වැඩි. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලා වුණත් පැවිදි වෙච්ච අලුත එකපාරට කැලේට යවන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම්කිසි භික්ෂුවක් මහාන වෙච්ච අලුත සංඝයාගේ ඇසුරේ හිත වඩන්නේ නැහැ. හරිද? සංඝයාගේ ඇසුරේ හිත පුරුදු කරන්නේ වත් පිළිවෙත් පුහුණු කරගෙන සංඝයාගේ ඇසුරේ පදම් වෙන්නේ. හරිද? පදම් වෙලා නැතුව මහාන වෙච්ච ගමන් දුවනවා කැලේ. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරියට නිකන් ඒක ලස්සන උපමාවක්. මේ ඇතෙක් නනා ඉන්නව දකින්නයි කියනවා මේ කවුද දකින්නේ? හාවෙක්. හාව දකින්නවා මේ වැවේ බහැලා ඇතා නානවා. ඊට පස්සේ හාව කල්පනා කරනවා ඌත් සතෙක් මාත් සතෙක්. උට නාන්න පුළුවන් නම් මාත් නානවා කියලා හාවත් ගිහලා පයින්නවා කියනවා. මොකද වෙන්නේ? එක්ක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉල්පිලා මැරෙනවා, ගිල්ලා මැරෙනවා. මේ හාවට විනාශයක්මයි. ඒ වගේ සංඝයාගේ ඇසුරේ කාලයක් හොඳට පුහුණු වෙලා සංඝයා ඇසුරු කරමින් වත් පිළිවෙත් ඉගෙනගෙන සංඝයාගේ ඇසුරේ හොඳට හිත පදම් කරගෙන කැලේට යන්න ඕනේ කියන භික්ෂුවක්. එහෙම නැතුව කැලේට ගියොත් එහෙම මේ ආදුනිකව විනාශ වෙනවායි කියනවා. ඒ නිසා හුදකලා වෙනවා කියන එක සමීර මේ ධර්මයේ හිත පුරුදු කරන කෙනා මම කියන්නේ කාලයක් මිනිස්සු ඇසුරේ ඉන්න තැනම මේ සිහිය, වීරිය, ප්‍රඥාව මම අද කිව්ව කරුණු තුන මේ සමාජ ගනුදෙනුව අතරේ කරන්න කියලායි කියන්නේ. ඔබ කඩන පින්කම් වලට යන්න. ඔබ මේ ධර්ම මාර්ගේ වඩන්න ගත්තා කියලා ආයි නම් අපි පන්සලේ පින්කම් වලට යන්නේ. ආයි නම් අපි කඩන පින්කම් වලට යන්නේ. ආයි නම් අපි භාවනා ඔය මේ සෙනග වැඩි සිල් ගන්න යන්න බෑ ගෙදරම ගන්නවා. එහෙමයි. මම කියන්නේ සෙනග ඉන්න තැන ඉඳලා එතනම මිනිස්සු අතරෙම ඔබ හුදකලා වෙන්න උත්සාහ කරන්න. හැබැයි ඒක කියන්නේ අයියෝ මේ කොච්චර කරත් මේ ඇසිලින් එනවා කතා කරන්න මල කරදරේ කියලා ඔන්න ඊට පස්සේ අර කතාවට එන ඇසිලින් එක ගැටෙනවා නම් එතනක් දකින්න අන්න සිහිය නැති වුණා. ඇසිලින් කතා කරන්න එන එක තුල සිහිය නැති වුණා. දැන් මොකටද කතාව අඩු කරගන්න කිව්වේ? සිහිය වෙනුවෙන්. එතකොට දැන් කතාව අඩු කරගන්න කිව්වේ සිහිය වෙනුවෙන් නම් ඇසිලින් කතා කරන්න ආවට පස්සේ ඒ කතා කිරීමම ගැටීමක් කරගෙන සිහිය නැති කරගන්නවා නම් ඒක හින්දාම මොකද වෙලා තියෙන අන්තිමට අර බලාපොරොත්තු වෙන එක නෑ. ඒ නිසා ඇසිලින් කතා කරද්දි කතා කරන් hina වෙලා කතා කරන අතරේ ඔබ එතනත් බලන්න කතාව ඇතුලේ සිහිය වඩන්න පුළුවන්. අන්න එහෙම වැඩ කරන අතරේ සිහිය, කතා කරන අතරේ සිහිය කියන එක පුරුදු කරගත්ත තැන කතා නොකර ඉන්න තැනදී සිහිය ඇති කරගන්න එක කිසි අමාරුවක් නැහැ. හොඳයි අපේ හැමදෙරනේ මේ සිහිය පුරුදු කිරීම පිළිබඳ මම හිතන්නේ බොහෝ දෙනෙකුට ගැටලු පැන නගීවි. අපි විරාමයක් ලබා ගමු. විරාමය අතරතුර ඔබ කතා කරන්න 255 33 63 දුරකථන අංකයට බොහෝ දෙනෙක් කතා කරනවා කියලා අපේ නිෂ්පාදිකාවත් සඳහන් කරනවා. හොඳයි එහෙමනම් අපි විරාමයක් ලබාගෙන නැවතත් ඉක්මනින්ම සිත්නිත් අසපු ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. කරින්නාද සිත්නෙත් අසපුව
පැයි net news සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ බලන තැන හැමෝම දිනවන හැමදාම දිනුම් වදින ගොවිසෙත ඔබත් අද මාරගන්න ගොවිසෙත හැමදාම හැමෝටම ඉන්දිය කොරෝනා එන්නත් තොගයක් ලබන බදාදා දිවයිනට අදත් මෙරටින් කොරෝනා ආසාදිතයන් 734ක් ලෝක ප්‍රකට මාධ්‍යවේදියෙකු ලැරි කිං දිවි ගමනට සමුදේ වැඩි විස්තර රයනවයට එළඹෙන පැයි net news සිරස්තල ඔබ වෙත ගෙන ආවේ මේ පාර තෑගි කෝටි ගණන් එහෙමනම් මේවා ඉතින් සදහටම ඔබ මගේ කරගන්න ඕනේ. එදා ජනාධරයේ වාසනා සම්පත මෙදා කෝටි ගණනින් තෑගි සමගින් පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක් ගාලා වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. දෙයියනේ හැමෝම ඇවිල්ලා. අම්මයි කැමවල රහ බලන්න ඕනේ කිව්වා. ඉතින් හැමෝම එක්කගෙන ආවා. හදවතේ රැඳුණු අපේකම එක්කල මාතර ෆ්‍රීලන්ඩ් කුළුපඩු කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්ති ප්‍රවර්ධනය සඳහා ශාකෝසු 18ක සාරයෙන් යුත් ආයුර්වේද ශාස්ත්‍රානුකූල පැණිය දීකායු සමතුලනී. දීකායු සමතුලනී. සත්කේ දුක දුටුවේ දසපුව ධර්ම සාකච්ඡාව සෙනසුරාදා අපි ආරාධනා කරා ඔබට දුරකථනයෙන් අපට කතා කරන්න කියලා. දුරකථන මාර්ගය ඔස්සේ ඇවිල්ලා ඉන්න ඔබට ආයිබෝවන්. ආයිබෝවන්. තෙරුවන් සරණයි. හොඳයි ඔබේ ස්වාමීන් වහන්සේ. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව පොදු ප්‍රශ්නයක්. ඇත්තෙම මේ අද ධර්ම දේශනාවටම මේ සම්බන්ධව නෙවෙයි මේ මගේ මට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් මේ අපිට තියෙනවනේ නිර්වාණ ධාතුව සඳහා අපි ප්‍රාර්ථනා කරනකොට අපිට බුද්ධත්වයේ එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ එහෙම නැත්නම් මහරහත් භාවයේ කියලා ආකාර තුනකින් අපිට සසර නිමා කරන්න අවස්ථාව තියෙනවනේ. දැන් එතකොට සෝවාන් වුණේ පස්සේ යම් ආරක්ෂාවක් තියෙනවා නිවන් දකින්න උදවියට. නමුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් හෝ පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් හෝ ඒ අය සෝවාන් නොවන නිසා ඒ අයට සසර යම් කිසි ආරක්ෂාවක් තිබෙනවාද බෝධිසත්වයන් වහන්සේලා වශයෙන් කියන එක දැනගන්නයි මට අවශ්‍ය. ඔබ වහන්සේලා නිතර කියන නිසා මම මේක අහන්නේ. මගේ ජීවිතේත් මම ඇත්තම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙක් නිසා ඒක මම ඉච්චර ප්‍රසිද්ධිය කියන්න අකමැති. කෙසේ වුණත් මෙතනදී අවශ්‍ය වෙන නිසා මම ඒක කියන්නේ. මට ඒකින්ද මේ ප්‍රශ්නෙට සාධාරණ පිළිතුරක් ලබා දෙන්න. හොඳයි බොහොම ස්තුතියි අපේ හැමදෙරුවනේ අර සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන පිළිවෙලට ගිහිල්ලා මහරහත් පදවියට පත් වීමත් ගැන සරලම උත්තරේ තමයි සසරේ උපදිච්ච කෙනාට කොතනත් අසරණකම තියෙනවා. එච්චරයි. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට ආරක්ෂාවක් තියෙනවා. ධර්ම මාර්ගයේ ඉන්නවනම් ආරක්ෂාව තියෙනවා. සසර තුල අනාරක්ෂිතයි. මොකද මේක ධර්ම මාර්ගය කියලා කිව්වට දැන් මේ ජීවිතේනේ. මේ ජීවිතේ ධර්ම මාර්ගයේ මේ වඩන කෙනා යම් ආත්මිකදී සමහර වෙලාවට අපි හිතමු මේකේ මේ දැන් සෝතාපන්න ඵලයට පත් වෙන කම්ම කෙනෙක් අනාරක්ෂිතයි. සතර අපාය ඕනෑම මොහොතක වැටෙන්න පුළුවන්. බෝසතාණන් වහන්සේටත් සතර අපාය වැටෙන්න සිද්ධ වුණානේ. එතකොට සතර අපාය කියන්නේ සතර අපායම නෙමෙයි අපි මේ සතර කියන වචනේ මේ හුරුවට කියුණාට අපි දන්නවා ඇත්ත ආත්මවල වඳුරු ආත්මවල නිර්ගීර ආත්මවල විවිධ ආත්මවල උන්වහන්සේත් ඒවා දුගති ආත්ම. එතකොට මේ ජීවිතය තුළ කවුරු හරි කෙනෙක් දක්ෂ වෙනවා නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න අන්න ඒ දක්ෂතාවය ඇති කරගන්න කෙනාට හරියට කිව්වොත් එහෙම මහා මේරු පර්වතයේ තරම් කියන්නේ වේපුල්ල පර්වතයේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ මහා විශාල වේපුල්ල පර්වතයේත් එක්ක පුංචි වැලි කැට හතක් අරගෙන පෙන්නවා. මෙයා මෙන්න මේ වේපුල්ල පර්වතයේ තරම්
අනාරක්ෂිතකමකින් දැන් නිදහස් වෙලා තව යාට ඒත් අනාරක්ෂිතකමක් තියෙනවා. මෙන්න මේ වැලිකට හද තරම් තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා අර ටිකත් එක්ක බැලුවම. එහෙමයි. එතකොට එහෙම නොවන කෙනා මේ වැලිකට හතයි අර කන්දයි සම්පූර්ණම අනාරක්ෂිතයි. ඉතින් ඒකෙන්ද අපිට කියන්න තියෙන මේ ජීවිතේ ධර්මයේ හැසිරෙන කෙනා වුණත් මේ දැන් මතක ඇති අර මං ගියවර වැඩසටහනේදී කිව්වා අර ඉන්නේ කිකිලි පිරිත්තාපු කිකිලි අන්තිමට උබ්බරී කියලා සිටුදුවක් වෙලා ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙත් ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? ඊර්යාත්මිකට ඇවිල්ලා නේද? කැරකි කැරකි යනවා සසරේ. ඒ නිසා අපි ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනා වුණත් එයා ස්ථාවර වෙලා නැත්තම් මේ ධර්ම මාර්ගය තුල උදකෝපම් පුද්ගල සූත්‍ර පැහැදිලිව තියෙනවා. ශ්‍රද්ධාවෙන් ඉල්පිලා මතුවෙච්ච කෙනා ආයි දවසක කොහරි මේ ගිලෙන්න පුළුවන් ස්ථාවර නැති හින්දා. ඒ නිසා මෙතන සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා ස්ථාවරයි. එතනින් එහාට එයා පිරෙන්නේ කියන්නේ නැවත කවදාකවත් මේ ආර්ය මාර්ගය තුල දියුණුවක් විතර එයා ලබන්නේ නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තෙම නියත වශයෙන්ම නිවන කරා යන කෙනෙක්. ඉතින් ඒ නියත වශයෙන් එතෙන්ට යන්න ස්ථාවර වෙච්ච නැති කෙනාට මේ දැන් ධර්මයේ හැසිරුණත් එයා මේ ගමන නිමා කරන තැනට උත්සාහ නොකළොත් කොහේදි කැරකිලා මොන විදිහට මේ සසරේ අසරණ වේද කියන්න දන්නේ. ඒ නිසා සසර බය නම් ඇති කරගන්න ඕනේ. මම නම් කියන්නේ හරි දැන් ඔයා මේ සිල් රකින්නවනේ දැන් නම් ඔයා ආරක්ෂිතයි කියලා මං කියන්නේ. මොකද සමහර මේ උම්මෝජ්ජිත්වා නිමෝජ්ජති. සමහර සිල් රකින්න පටන් ගත්තා ආයි ඔන්න දුසීල වෙනා ඉන්නව නැද්ද? එහෙමයි. මේ කාලයක් හොඳට සමහර හොඳට බණ අහන්න අරගෙන කාලයක් හොඳට ධර්ම දේශනා අහහ යනවා. ඊට පස්සේ මෙන්න බලනකොට කාලයක් ගිහිල්ලා බලද්දි අපේ හඳුරන්නේ දැන් වෙලාවක් නැහැ බණ අහන්න කියනවා. ඔහොම ගිහලා අන්තිමට දැන් ওই සුණක්කත් බලන්නකො ශ්‍රද්ධාව හොඳට ඇති වෙලා පැවිදි වෙලා හොඳට හිටියා. අන්තිමට ආපහු ශ්‍රද්ධාව නැතලා සිවුරුත් ඇරලා ගියා. ඉතින් ඒකින්ද කියන්න තියෙන්නේ දැන් මෙතන පොඩ්ඩක් හොඳට බණ අහපු ගමන් මන්නම් කාටවත් කියන්නේ අනේ ඔයා දැන් හරි සසරේ ආරක්ෂිතයි. ඔයා දැන් ධර්මයේ හැසිරෙනවා. හැම තිස්සෙම මෙතන ස්ථාවර වෙන තැනටයි අපි ඉක්මනට උත්සාහවන්ත වෙන්න ඕනේ. කුසලය සහ පින ගැන කතා කරද්දී අපි හඳුනන්නේ මේ බුදුන් වහන්සේ සරණ යාම, ධර්මරත්න සරණ යාම සහ සංඝරත්නය සරණ යාමත් කුසලයක් විදිහට අර්ථ දක්වලා තියෙන දේශනාවන් මම විමසීම් කරනකොට කීපයක් දැක්ක. මේ කුසලය වන්නේ කොයි විදිහට අපි හොඳ බුදුන් දහම් සංඝ සරණ යාම. තිරුවන් සරණ යන තැන කුසල ගංගාවක් ඒක. ඒ කියන්නේ ඒ සරණ යන්නේ නිකන් නෙමෙයි. දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචන ටික කියවන එකට වඩා කෙනෙක් අවබෝධයෙන් අනේ මං මගේ මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතනකොට ඒ කියන්නේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මේ වැටෙන්න යා සරණ යනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේව අවෙච්චප්පසන්න විදිහට උන්වහන්සේ කියන නොසෙල්ලෙන පැහැදීමකට ආවට 18 යා සතර පයින් නිදහස් වෙන්නේ. ඉතින් ඒකින්ද මේ ශ්‍රද්ධාව කියන එක කුසලයක්. ඒක ශ්‍රද්ධාව කියන කුසලයේ තෙරුවන් සරණ යන තැන ඇති වෙන කුසලය පුංචි නෑ. ඒකෙන් තමයි කොටිම කියනවනම් මේකේ අඩිතාලම දාගන්න එතනින්. මේ මුළු හැම කුසලයකටම ඔබ බලන්නකෝ මහා මංගල සූත්‍ර පටන් ගන්න අසේවනාච බාලාන. මේ අසත්පුරුෂය අසුරු කරන එක අතහැරලා පණ්ඩිතානංච සේවන. මේ උතන තමයි ආරම්භය. මංගල ධර්ම පටන් ගන්න එතනින්. එතනින් එහාට තමයි ඊතුරු ඔක්කොම ධර්ම ටික කතා කරන්නේ. ඒතර මට කියන්න තියෙන්නේ ඔය මුළු ධර්ම ඔක්කොටම කලින් අසත්පුරුෂයාගෙන් මිදිලා තෙරුවන් සරණ ගියාද කෙනෙක් සත්පුරුෂ ඇසුරක් ලැබුවා. තෙරුවන් සරණ ගියා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ පරම සත්පුරුෂයා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියන්නේ සත්පුරුෂ ඇසුර ලබන්න එයා පටන් ගත්තා. ඒ ධර්මය ඇසුරු කරන්න ධර්මයේ සරණ ගියා කියන්නේ සත්පුරුෂ ධර්මයේ ඇසුරු කරන්න පටන් ගත්තා. සත්පුරුෂයා ඇසුරයි පරම සත්පුරුෂයා භාග්‍යතුන් වහන්සේ සහ සත්පුරුෂ ධර්මය. ඊට පස්සේ සත්පුරුෂ පිරිස තමයි සංඝයා. එහෙමයි. ඉතින් ඒ තෙරුවන් සරණ ගියා කියන්නේ මෙයා අසත්පුරුෂ ආශ්‍රයෙන් සත්පුරුෂ ආශ්‍රයට එන මේ අර මුළු සියලු කුසලයන්ගේ පටන් ගැනීමම ගමන පටන් ගත තැනයි. ඒ නිසා තෙරුවන් සරණ ගිය කෙනාට එතනින් එහාට අරහත්ත්ව දක්වාම දිගටම කුසලයේ තුලම වැඩෙන්න එයාගේ සංසාරෙම කුසලයෙන් නිමා කරන තැනට එයාගේ ගමන ආරම්භ කරන හරියට නිකන් දොර අරගත්ත තැන වගේ තමයි තෙරුවන් සරණ යන තැන. අපි ඇත්තටම දැන් සමීර මේ සිහිය පුරුදු කරන එක ගැන කතා කරද්දී විදිහට වීරිය වඩන හැටි ගැන කතා කරද්දී ප්‍රඥාව වඩන හැටි ගැන කතා කරද්දී මේ හැම දෙයකම
මිනිස්සුන්ට නිතරම ඒ දේ කතා කරන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න පුළුවන් නම් කියන එක යෝජනා කරන්න ඕනේ. ඒ කියන්නේ වීරිය නැති වෙලා තියෙන්නේ පාප මිත්‍ර ඇසුර. පාප මිත්‍ර ඇසුර කියන්නේ අපිව කතා බහ කරනකොට ඒකට උනන්දු කරන අය නැත්තම්. තමන්ගේ අදහස තුළ ඉන්න කවුරු හරි කෙනෙක් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයට ප්‍රිය කරන කෙනෙක් හොයා ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් හොයා ගන්න ඕනේ. මේ සිත්නෙත් අසපුව අහනවා. ධර්ම දක්ෂින අහනවා. මේවත් කල්යාණ මිත්‍රයෝ. එතකොට දැන් අපි හිතමුකෝ ඔබට මේ සතිය දැන් ගෙවුණානේ ගිය සෙන්සුරාදා ඉඳලා මේ වෙනකන් සතිය. මේ සතිය තුළ ඔබට සිහිය වඩන්න කියලා කවුරු හරි කිව්වේ නැත්තම්, වීරිය ඇති කරගන්න කියලා කවුරු හරි කිව්වේ නැත්තම්, මේ ප්‍රඥාව වඩන්න කියලා කවුරු හරි කිව්වේ නැත්තම්, දැන් ඔන්න අද ඇහුණානේ. මේ වගේ ඇහෙන්න ඕනේ. හැමතිස්සෙම කවුරු හරි පුළුවන් නම් ගෙදර ඉන්න අයට කියලා තියන මරණ වෙලාව වුණත් උපාදානෙ අතහරින්න කියලා කියන අය ගෙදර හදාගන්න. ගෙදර ඉන්න එක කෙනෙක් හරි පුළුවන් නම් ධර්ම මාර්ගෙට දැන් එහෙම බැරි වුණා කියලා ගැටි ඉන්නත් ඒවා මම මහ පව්කාරයෙක් අපේ ගෙදර එකෙක්වත් මේ ධර්මයට එන්නේ කියලා ගැටෙන්නත් එපා. ඒ ගැටෙන තැනත් සිහිය නැති වෙනවනේ. හරිද? එතකොට මං කියන්නේ Tamanට මැරෙන වෙලාවේ අපි දන්නේ කොතන කොහොම මැරෙයිද කියලා. හැබැයි Tamanට සිහි කල්පනාව ඇතුව මැරෙන තැනකදී Tamanට සිහිය නැති වෙන්න යනවා නම් සිහිය උපද්දලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රය Taman වටා හදා ගන්න ඕනේ. ඒකට දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි අන්න ඒ කල්යාණ මිත්‍රත්වය ඇසුරු කරන්න මේ වගේ දේශන අහන ගමන් සමාජය තුළත් පුළුවන් තරම් ඒ වෙනුවෙන් උත්සාහවන්ත කරන වීරිය ඇති කරන අයම ඇසුරු කරනකොට සමීර මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. වීරිය අමාරුවෙන් හදා ගන්න ඕනේ නැහැ. අර ආයේගේ සාකච්ඡාත් එක්ක දැන් බුද්ධ කාලේ ගොඩක් වෙලාවට ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා කවුරු හරි කෙනෙකුට හම්බුණත් ධර්මයක්ම තමයි කතා කරේ. දැන් අද වෙලා තියෙන සමහරවිට සයන්සලා හම්බුණාට පස්සේ එක්කෝ මිනිස්සුත් ඇවිල්ලා හාමුදුරුවෝ එක දේශපාලන කතා කරනවා වෙන දේවල්. ආගිය විස්තර කතා කරනවා. ඔව්. මෙහෙමයි. ආගිය විස්තර භාග්‍යතුන් වහන්සේ පවා රහතන් වහන්සේලා පවා ඕනම දහම් කතාවකට පෙර හමුවකදී එහෙම අර සුහද සාකච්ඡා කියන්නේ සතුටු සාමිච්චිය කියන මේ ආගිය විස්තර වල කොහොමද ඉතින් දැන් කොහොමද මේ ආහාර දාන ටික එහෙම පිළිවෙලකට ලැබෙනවද පරිස්සමෙන් සනීපෙන් ඉන්නවද මොකද අසනීපයක් එහෙම නැහැ නේද ඔය වගේ කතා බහ කරනවා එහෙම ඒව නැතු මේ එකපාරට හම්බුන ගා මේ රූප උපාදානස්කන්ධ කොහොමද සමුදේ එක සැරේට එහෙම එන්නේ නැහැ නේද සාමාන්‍ය ජීවිතේ මොනස සජීවී මනුස්සයෙක් වෙන්න බෑ නිකන් රොබෝ කෙනෙක් වගේ එකපාරට එහෙම එන්නේ ඒ නිසා අර කල්යාණ මිත්‍රයෝ කියන්නේ එහෙම ආගිය තොරතුරු අතරේ එයා හැමතිස්සෙම ධර්මයේ තුල හිත වැඩෙන දෙයකට උනන්දු වෙන කතා බහට ටක් ගාලා එනවා හිත අන්න ඒ වගේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න දැන් අපි අර සංගරාව කරන්නේ තෝකටම තමයි සමීර ඒ කියන්නේ සංගරාවේ ලිපි ටික දකිනකොට අපිටත් ඒක වීරිය ඇති වෙනවා කවුරු හරි කෙනෙක් සංගරාව අතට ගත්ත දවසට එයාට තේරෙයි මම මේ කියන වචනේ ඇත්තටම හොඳම කල්යාණ මිත්‍රයෙක් හොඳ උපදේශ ටික පිටු 100ක මේ විතර සංගරාව ඉතින් ඒ සංගරාව තුළ සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ මේ සිහිය වීරිය ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය කරන හිත වැඩෙන භාවනාවට උපකාරී කරන මොකද ඒක තමයි දැනට ලංකාවේ භාවනා කරන කෙනෙකුට ඒ වෙනුවෙන් උපදේශ උනන්දෝ වීරිය ඇති කරන එකම සංගරාවවට පත් වෙන මේ සංගරාව එලි දැක්වට පස්සේ ලබන පොහොයත් එක්ක අපි එලි දැක්වීමක් කරනවා දැන්ට අපිට මේ net fm හරහා මේ පණිවිඩය දැනගත්තට පස්සේ නිවෙස් වලටම ගෙන්න ගන්න කියලා උවමනාවෙන් මේ ඒ වාර්ෂිකව යන මේ මුද්‍රණ හා ඒ සේවා වියදම පියවලා රුපියල් 1080 ඒක මේ දාලා මේ වෙනකොට බලාපොරොත්තු වෙන හැම දිනාටම සිහිපත් කරනවා පොහොය දවසේ අපි භාග්‍යතුන් වහන්සේට පිළිගැන්වීම කරනවා ඒ පිළිගැන්වීමෙන් පස්සේ ඔබට තැපැලට නිකුත් කරනවා ඔබේ තැපැලට ලැබෙනවා සතියක් විතර යනකොට පොයෙන් පස්සේ නිවසට ලැබෙවි ඇත්තටම දැන් මේ තියෙන අන්තිම සතියේ එහෙම මේ පළවෙනි මංගල කලාපේ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරන්න තියෙන්නේ අපේ දුරකථන අංකයක් තියෙනවා සංගරාවටම වින් වෙච්ච කියන්නට ඕන වෙනත් අපේ භාවිතා කරන අංක ලියාගත්ත අයත් ඉන්නවා සිත්නිතසුපේ ඒවට කතා කරන්න එපා මොකද මේ වෙනුවෙන්ම වෙන් කරලා තියෙන අංකය තමයි තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අංකෙට තමන්ගේ නම සංගරාව වන්න ඕන කෙනාගේ නමයි ඊට පස්සේ ලිපිනයයි දුරකථන අංක දෙකකුයි
එවන්න. එතකොට මේ දිස්ත්‍රික්කෙත් එක්ක එහෙමයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ දුරකථන අංකය ඔබ ලියා ගන්න 074 074 74 74 074 074 74 74 කියන දුරකථන අංකයට තමයි කතා කරන්න ඕනේ. අපේ ධර්මදේශනාවෙන් කරන අංකය තියෙනවා, net FM රේඩියෝයේ අංක තියෙනවා. එහෙම නැත්නම් බවන් පැලස්සේ අපි මීට කලින් දුන්න අංක කිහිපයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේම. එහෙම නැත්නම් අපේ ගෞරවනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අංකය තියෙනවා. මේ කිසිවක ඔබ අමතලා මේ පිළිබඳ විමසීම් හෝ මේ අර එවන්න කියපු SMS එක එවන්න එපා. මොකද මම දන්නවා දැන් විශේෂයෙන් අපේ නිෂ්පාදිකාවටත් බොහෝ විට මේ සංග්‍රහ පිළිබඳ පිළිතුරු දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ සමහර විට කරුණු දන්නා වෙන්න පුළුවන්. මම සමීර මේ ඇත්තටම ලොකු නන්දුවකින් නෙමෙයි මේ වෙනුවෙන් මේ පියවර තිබ්බේ. මේ සංග්‍රහ කරන්න ඕනේ කියලා මට ලොකුවටම උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මට මේ එක දෙයක් තේරලා තිබ්බා. ඒ තමයි ගොඩක් වෙලාවට සමීර මේ අන්තර්ජාලය තුලින් මේ වෙලාවේ කල්යාණ මිත්‍ර සේවනයකින් ඔය භාවනාව ගැන තොරතුරු ලබා ගන්න, උපදෙස් ලබා ගන්න ක්‍රම තියෙනවා අන්තර්ජාලය. හැබැයි භාවනා කරන බහුතරයා භාවනාවට නැඹුරු වෙනකොට අන්තර්ජාලය පුළුවන් තරම් ඈතට කරනවා. Facebook මේ ඔක්කොම හරි වදේ කියලා ඈත් කරනවා. මේවෙන් පුළුවන් තරම් මේ කෙලෙස් ඇවිසනවා කියලා. ඒ නිසා අනිත් පැත්තෙන් වැඩිහිටි පරම්පරාවේ බහුතරයක් අපේ රටේ භාවනාවට කැමති. ඒ බහුතරයේ වැඩිහිටි පරම්පරාව අන්තර්ජාල භාවිතයක් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ හින්දා තමයි මුද්‍රිත මාර්ගයෙන් මේ වැඩපිළිවෙලෙන් අපි උපදෙස් ලබා දීම කරන්න ඕනේ කියලා මේ සංගරාවක් නිකුත් කරන්න තීරණය කරේ බවුන් පැලැස්ස නමින්ම. එතකොට බවුන් පැලැස්ස සංගරාවට ඒ ආපු දුරකථන ඇමතුම් සහ මේ සංගරාව ඉල්ලලා ආපු තොරතුරු එක්ක දැනුනේ අනේ මේ වෙනුවෙන් කියන්නේ මට පුළුවන් නම් මගේ සියලු වැඩ කටයුතු ටික නවත්තලා ඒ වෙනුවෙන් උපකාර කරනවා. එච්චරටම පුදුම උනන්දුවක් මිනිසුන්ට තියෙනවා. මටත් පස්සේ තමයි තේරුනේ මේක වොන කැලේකට හරි අරන් ගිහිල්ලා කියවන්න පුළුවන්. භාවනා ගුරුවරයෙක් විටින් විට උපදෙස් ටික දෙමින් ගෙදරට එවනවා වගේ දෙයක්. ඇත්තටම බවුන් පැලැස්සේ සක්‍රියම සේවාවක් සංගරාව හරහා සහ මේ නිත් ආයතනයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා නිත් FM ආයතනයේ සිදු කරන සියලුම ධර්ම දේශනාවන් ඒ කරන ස්වාමීන් වහන්සේලාගේ කොයි වෙලාවට දැනන ඔක්කොම කාලසටහන පව සංගරාවේ තියෙනවා. ඔබට මේ පොය දවසින් පස්සේ දිගටම බවුන් පැලැස්ස සංගරාව මම ජීවතුන් අතර ඉන්නකම් ලැබෙන්න සලස්වනවා. සිතෙන් තසපුව සෙනසුරාදා මේ වෙලාව අවසන් වූයෙන් පස්සේ නැත්නම් බොහෝ විට සිද්ධ වෙන්නේ අපේ හැමදෙරෝනේ net FM රේඩියෝවේ මේ කොහෙන් හරි දුරකථනයක් හොයාගෙන මේ සංගරාව ගන්නෙ කොහොමද? එහෙම නැත්නම් මේ අපි දැන් පැහැදිලිව මෙච්චර සරල අංකයක් තියෙනවා. ඒ නිසා වෙන මොහොකටවත් net ආයතනයට කරදර කරන්නත් එපා. වෙන කිසිම අංකයකට කරදර කරන්න එපා. බොහොම අහිංසකව ලියාගන්න මේ අංක විතරක් 074 074 74 74. බොහොම පහසුවෙන් ඔබට මතක තියාගන්න පුළුවන්. අපි දුරකථනයෙන් සම්බන්ධ වෙන කෙනෙකුට අවස්ථාව ලබා දීලා අවසන් කරමු. මම හිතන්නේ ස්වාමින් වහන්සේ නමක් වෙන්නට ඕනේ. අවසරයි අපේ හැමදෙරෝනේ. දුරකථනය විසන්දු වෙලා අපිට කාලය කෙමෙන් ගත වෙද්දී අපේ හැමදෙරෝනේ අපි ඔබ වහන්සේ සඳහන් කළා මේ මරණාසන්න මොහොතේ කොහොමද කුසල සිතක් ඇති කර ගැනීම වැදගත් වෙන්නේ කියන දේ පිළිබඳත් ඔය කුසල් වැඩිම සහ පින් කිරීම කියන දේ පිළිබඳ කතා බහ කරද්දී එක් තැනක දේශනාවේ සඳහන් වෙනවා මේ මරණාසන්න මොහොතේ කුසල සිත ඇති වෙන්නේ කොහොමද අපේ හැමදෙරෝනේ? ඇත්තටම අපි ජීවිතයේ කොයි වෙලාවෙ රාගසිතක ඉන්නවද? කොයි වෙලාවෙ රාගයේ හිතින් ඈත් කරපු යටපත් කරපු මොහොතකද ඉන්නේ? අපි දන්නේ. එක එක්කෙනා විවිධ වෙලාවල් වල ද්වේෂයෙන් ඉන්නවා, ද්වේෂය යටපත් කරගත හිතින් ඉන්නවා. ඒතකොට මේ වගේ අකුසල සිතුවිලි බහුව වෙලාවක්, ඒ කියන්නේ දවසේ වැඩි වෙලාවක් අකුසල සිතුවිලි පවත්වන අය තමයි ඉන්නේ. ඔය අකුසල සිතුවිල්ලක් තියෙන වෙලාවක එක පාටම යාගේ හුස්ම ටික ගියා නම් ඔබ හිතන්න සමීර අසරණයි. හැබැයි ඒ අසරණකමින් යම්කිසි පිළිසරණක් ලබා ගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ සෝතානු දත කියන සූත්‍රෙ පෙන්නලා තියෙනවා. මේ ජීවිතයේ සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්දා කියන කරුණු පහ. මේ ගැන
අපි කෙටියෙන් කියමු දැන් කාලේ නැති නිසා සුතා කියන ධර්මය අහනවා. නිකම් මේ අනම්මනම් කතන්දර නෙමෙයි. ආර්ය සත්‍ය ගැන කතා කරන ධර්මය. කොටින්ම මේ සත්‍ය අවබෝධයට උපකාරී කරන ධර්මය අහනවා. ඒ ධර්මේ දරා ගන්න. ඒක මේ වචනයෙන් පුරුදු පුහුණු කරනවා කියන්නේ සාකච්ඡා කරනවා, තව අයට කියලා දෙනවා. එතකොට මේ සාකච්ඡා කරන්න තවත් අර අහපු එක වැඩි වැටහෙනවා. හරිද? එතකොට මනසානුපෙක්කිතය ඒක මනසින් විමසන්න ගන්නවා. විමසනකොට දිට්ඨිය සුප්පටිවිද්දා. ඒ ධර්මයේ තුල තියෙනවා සමීර දෘෂ්ටිය හදාගන්න. හරිද? මේක වෙනම කතා කරන්න ඕන දෙයක්. දැන්ට මෙහෙම කෙටියෙන් කිව්වම ඇති දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමක් කරන්න ඕනේ. ඔන්න ඔය දිට්ඨිය සුප්පටිවිද්දා කියලා කියන දෘෂ්ටිය හරියට පිරිසුදු කරගන්න තැනට කෙනෙකුට ආවොත් කොටිම කියනවා මේ අහලා තියෙන ධර්ම දැකගත්තා කියලා හිතන්නකෝ. අන්න එතෙන්ට ආවොත් එහෙම කෙනෙක් බුදුරජාණන්සේ ඒ සෝතානුදත සූත්‍රෙදි පෙන්නනවා රාගසිතකින් මැරුණා. ද්වේෂසිතකින් මැරුණත් දුගතිය උපදින්නේ නැහැ. අන්න පිළිසරණ. මැරෙන මොහොතේ රාගයෙන් මැරෙනවා. හැබැයි දැන් කට්ටිය කියනවනේ මරණාසන්න මොහොතේ සිත අකුසල සිතක් වුණ ගමන් ඒ කාන්තෙම දුගතිය කියලා. සෝතානුදත සූත්‍රය පැහැදිලිව කියනවා අර ධර්ම පහ නිතර පුරුදු පුහුණු කරගත්ත බහුල වශයෙන් වඩපු කෙනා මැරෙන වෙලාවේ රාගයෙන් මැරුණත් ද්වේෂයෙන් මැරුණත් උපදින්නේ සුගතිය කියලා. එච්චරටම පිළිසරණක් තියෙනවා. එහෙනම් ඒක කරන්න ඕනේ මරණාසන්න මොහොත හොයන්නේ. සමහරව දැන් පින්පත ලියලා මරණාසන්න මොහොත කියව ගන්න හිතන් ඉන්නේ. නෑ මේ මොහොත තුල ඔය කියපු වැඩ පිළිවෙලට එන්න කොටින්ම අද දේශනාව කියපු ටික හරියට වඩන්න ඔබ මේ කරුණු පහටම එයි. ඔය කියපු පහට එදාට ඔබ රාගයෙන් ද්වේෂයෙන් මරුණත් බයක් වෙන්න දෙයක් නැහැ. ඔක මේ කොහොමද එහෙම වෙන්නේ කියලා කෙනෙකුට හිතෙනවා නම් උපමාවකින් කියලා මේක අවසන් කරමු. අර ලුණු කැටේ උපමාව ඔබට මතක ඇති සමීර. ගඟකට ලුණු කැටයක් දැම්මමයි වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මමයි ලුණු කැටේ සමානම වෙන්න පුළුවන්. ඒ සමාන ලුණු කැටේ ලුණු මේ වතුර වීදුරුවට දැම්මම ලුණු රහ වෙනවා. හැබැයි එම ප්‍රමාණෙම ලුණු කැටේ ගඟට දැම්ම කියලා ගඟට දැනෙන්නේවත් නැහැ. අන්න ඒ වගේ ඔය ධර්ම මාර්ගය තුළ සිහිය, වීරිය, නුවණ, ප්‍රඥාවෙන් හොඳට වැඩිච්ච ප්‍රගුණ වෙච්ච මේ හිත ගඟ වගේ පුළුල් හිත. හරිද? ප්‍රඥාවෙන් පුළුල්. ඒ හිතට මරණ මොහොතේ රාගසිතුවිල්ල, ද්වේෂසිතුවිල්ල කියන එක නිකන් අර ගඟට ලුණු කැටේ වටනවා වගේ. මරණාසන්න වෙලාවේ අකුසල සිතුවිල්ල. හැබැයි අපි පටුයි නම් මේ ප්‍රඥාවෙන් හිත පටුයි නම් සිහිය පුරුදු කරන්නේ නැත්නම්, වීරිය වඩන්නේ නැත්නම් ඒ හිත හරියට වතුර විදුරුවක් වගේ පටු හිතක්. අන්නේ පටු හිතට අර අකුසල සිතුවිල්ල මරණ වෙලාවේ රාගයක්, ද්වේෂයක් ඇතුණා කියන්නේ හරියට වතුර විදුරු ලුණු කැටේ වටනවා වගේ. ඒ සිතුවිල්ලට පුළුවන් මෙයාගේ ඊළඟ ජීවිතේම තීරණය කරන්න. ඉතින් ඒකින්ද මම කියන්නේ මේ ලුණු කැටේ ගැන හිතන එක අතහැරලා දාලා අපි මේ වතුර විදුරුව ගඟක් කරන එක තමයි දැන් මේ වෙලාවේ බලන්න ඕනේ. හොඳයි අපේ හැමතුරුනේ අපේ කාලය අවසන් වී තිබෙන මොහොතේ මම නැවතත් දුරකථන අංකය මතක් කරන්නම්. ඒ බවුන් පැලැස්ස සංගරාව පිළිබඳව විමසීම් කරන්නට විමසීම් කියන්නේ දුරකථන ඇමතුම් ගන්න එපා. අතිශයින්ම දුරකථන ඇමතුම ඒ කියන්නේ දුරකථනය තුල දහස් ගණනකට සම්බන්ධීකරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා දහස් ගණනක් කියන්නේ 1000කට 2000කට. නමුත් ඒ 1000කට 2000කට මේ සමහරවිට ගිණුම් අංකය වන්න ඒවට නේද පිළිතුරු වෙනවා. එතකොට මේ හැමතිස්සෙම මැසේජ් එකක් විතරයි දාන්න මොනවද 9යි ලිපිනයයි දුරකථන අංක 2යි දිස්ත්‍රික්කය. ඒ මැසේජ් එක විතරක් දාලා පාඩුවේ ඉන්න මේ විස්තර ටික එවයි. 074යි 074යි 74යි 74 මේ දුරකථන අංකය. එමනම් අද ඒකේ WhatsApp තියෙනවා. WhatsApp පුළුවන් අයට WhatsApp වලිනුත් තොරතුරු එවන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අද ධර්මදේශනාව, ධර්ම සාකච්ඡාව ඇසුරෙන් ඔබේ සතිය, වීරය, ප්‍රඥාව වැඩෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසානයේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් සිව්සස් ධර්මය අවබෝධය පිණිස මේ ධර්මදේශනාව, ධර්ම සාකච්ඡාව නම් මේ පිනම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නේ. ලබන සෙනසුරාදාත් ඔබට සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම අදත් රාත්‍රී 9:30ට ධර්ම දක්ෂිනාව, හෙට උදේ 8ට මෙත්නෙත් පාමුල, හෙටත් රාත්‍රී 7ට සිත්නෙත් අසපුව මේ ධර්මයේ යෙදෙන්නට net FM රේඩියෝ වැසුරේ රැඳී ඉන්න කියන ආරාධනාවත් එක්කයි අදත් සමුගන්නේ. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්